පුතේ අයිබෝන් හැමෝටම එහෙනම් අපි කීසතිය ඉගෙනගෙන ඉවර කරා පුතේ සේවාලාභී පරිගණක ජාල කියන්නේ සේවාලාභී පරිගණක කියන්නේ මොනවද සේවාදායක පරිගණක කියන්නේ මොනවද අන්තර්ජාලය හැදිලා තියෙන්නේ මේ විදිහට ඊට පස්සේ පරිගණක ජාල වර්ග මොනවද තියෙන්නේ ඒකෙන් ස්ථානීය ප්‍රදේශ ජාල පුරවර ප්‍රදේශ ජාල පුළුල් ප්‍රදේශ ජාල කියලා ඉගෙන ගත්තා නේද LAN MAN WAN මතක ඇති ඊට පස්සේ අද අපිට පටන් ගන්න තියෙනවා ජාල ස්පල විද්‍යාව network topology අපිට මේ කියන්නේ පරිගණක ජාලයක් නිර්මාණය කරන ආකාරය සැලසුම් කරන ආකාරය network එකක් ඩිසයින් කරන්නේ කොහොමද කියන එක තමයි මේ network topology වලින් අපි ඉගෙන ගන්න. එතකොට අපිට ආකාර කිහිපයක් තියෙනවා network එකක් ඩිසයින් කරගන්න. අපි නිකන් උඩින් බලලෙමු ඉස්සෙල්ලා. අංක 1 තියෙනවා තරු ආකාරයට ජාලගත කිරීම. බස් එක ආකාරයට ජාලගත කිරීම. හරි ලේසි මේ ප්‍රායෝගික ලෝකයේ තියෙන දේවල් ටිකක් විදිහටම තමයි ජාලගත කරන්න තියෙන්නේ. මුද්දක එහෙම නැත්නම් වලල්ලක ආකාරයට ජාලගත කිරීම. රුක් ඒ කියන්නේ ගසක ආකාරයට tree topology. ඊට පස්සේ දලක් ආකාරයට ජාලගත කිරීම කියලා network එකක් හදන ආකාර කිහිපයක් තියෙනවා. අපි එකින් එක බලමු. අපිට මුලින්ම තියෙනවා ස්ටාර් තරු ආකාරයට ජාලගත කරන එක. තරුවක් ආකාරයට ජාලගත කරනවා කියලා කියන්නේ මෙහෙම. දැන් අර අපි ගිය සතියේ ඉගෙන ගත්තනේ අපේ පරිගණක ජාලවල තියෙනවා සේවාදායක පරිගණකයේ සේවාලාභී පරිගණකය කියලා ප්‍රධාන වශයෙන් දෙකක්. සර්වර් කම්පියුටර් එකයි ක්ලයන්ට් කම්පියුටර් එකයි. නේද? ස්ටාර් ටොපොලොජි එකට අපි නෙට්වර්ක් කරද්දී අපේ සර්වර් එක තමයි අපි මෙහෙම ප්‍රධාන පරිගණකයේ විදිහට තියාගන්න. ඊට පස්සේ අනිකුත් ක්ලයන්ට් කම්පියුටර්ස් සේවාලාභී පරිගණක මෙන්න මේ සේවාදායක පරිගණකයට තරුවක් ආකාරයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ ටික නෙට්වර්ක් කරපුවාම නිකන් තරුවක් වගේ. තරුවක් වගේ තමයි හැඩය පේන්නේ. මේ අපිට භෞතිකව පිටින් බලපුවාම පේන හැඩයට අනුව තමයි අපි මේ කියන්නේ තරුවක් ආකාරය කියලා. හරි. එතකොට මේ මැද ඉන්න එක්කෙනා තමයි සර්වර් එක. සේවාදායක පරිගණකය සර්වර් එකට සම්බන්ධ වෙන එයාගෙන් සේවය ලබා ගන්න කට්ටියට තමයි කියන්නේ සේවාලාභී. එහෙමත් නැත්නම් ක්ලයන්ට් කම්පියුටර්ස් කියලා. ඔය එක ආකාරය. දැන් මේ වගේ හරි මම අන්තිමට කියන්නම්. දෙවෙනි ආකාරය අපිට ඉගෙන ගන්න තියෙනවා බස් එක ආකාරයට ජාලගත කරන එක. ඒ මොකක්ද? ඇත්තටම අපි හිතන්නකෝ අපි බස් එකක සීට් සම්බන්ධ කරලා තියෙන පිළිවෙල ගැන පොඩ්ඩක් හිතන්නකෝ. බස් එකක සීට් සම්බන්ධ කරලා තියෙන්නේ කොහොමද? මෙහෙම දෙපැත්තට නේද? සීට් පෙළි දෙකක් බස් එකේ දෙපැත්තේ යනවා. මැද්දෙන් මිනිස්සයන්ට යන්න ඉඩ තියෙනවා නේ. එතකොට මෙන්න මේ විදිහට ප්‍රධාන කේබල් එකකට සම්බන්ධ වෙනවා එයාලා. මේක එකම කෙලින් පිටින්න ඕනේ නැහැ. තනින් තනින් තියෙන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට බස් ටොපොලොජි එක. බස් ආකාරයට ජාලගත කිරීම. එතකොට මෙයාගේ සර්වර් එකක් කොහෙද තියෙන්නේ කියලා දැන් හිතන්න පුළුවන් නේ. හිතෙන්න පුළුවන් නේ. මෙයාගේ සර්වර් එකකුත් මෙන්න මෙහෙම ප්‍රධාන පරිගණකයක් මේකටම සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙන් ඉස්සරහින් ස්විච් ඊට පස්සේ ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන තැන් ওই විදිහට මෙයාට ජාලගත වෙලා තියෙනවා. ඉතින් අපි හැඩේ විදිහට ගත්තාම බසයක් ආකාරයට ජාලගත කරපුවාම අපි කියනවා මෙන්න මේ විදිහයි කියලා. අපි මෙයාගේ මෙන්න මේ මැද්දේ තියෙන ප්‍රධාන කේබල් එක අපි බෑක්බෝන් එක කියලා හඳුන්වනවා. බෑක්බෝන් එක කියන්නේ මොකද? කොඳු නාරටේ කියලා කියන්නේ මේ නෙට්වර්ක් එකේ ප්‍රධාන කේබල් එක තමයි ඒක. හරි. ඉතින් යාට බෑක්බෝන් එක කියලා කියනවා. මේ කේබල් එකට හානියක් සිද්ධ වුණොත් එහෙම අපි හිතමුකෝ මේ කේබල් එක මෙතනින් හානි සිද්ධ වුණා කියලා. මේ හානිය සිද්ධ වුණ තැනින් එහාට තියෙන කම්පියුටර්ස් නැත්නම් සමහර විට එහා සම්බන්ධ වෙනවා නම් ඊට කලින් තියෙන කම්පියුටර්ස් වැඩ කරන්නේ නැතුව යනවා. හරි.
අපි කලින් ඉගෙන ගත්ත ස්ටාර් ටොපොලොජි ගත්ත එහෙමයි නේ. ස්ටාර් ටොපොලොජි එකේ සර්වර් එකට ප්‍රශ්නයක් වුණොත් එහෙම අනිත් හැම කම්පියුටර් එකකම වැඩ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ බලමු අපි ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන network topology එක මොකක්ද කියලා. ring topology මුද්දක් ආකාරයට ජාලගත කරන එක. හරි. මේකත් හරිය ලේසි. මේ වගේ වාසි අවාසි ගැටලු මම මේ ටික කියලා දීලා ඉවරලා සාකච්ඡා කරනවා. තුන්වෙනි එක ring topology. ring කියලා කියන්නේ අපි මුද්දට නේද? මුද්දක් විදිහට පරිගණක ජාලයක් නිර්මාණය කරනවා. කොහොමද මුද්දක් විදිහට පරිගණක ජාලයක් නිර්මාණය කරන්නේ? මෙන්න මේ විදිහට. මේ තියෙන පරිගණක කිහිපයක් ගමුකෝ මෙතනදී. හරි. මේ පරිගණක එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එකකට එකක්. දැන් මෙයාගේ ප්‍රධාන පරිගණකය කියලා අපිට විශේෂයෙන් හඳුනා ගන්න තැනක් නැහැ. නේ? සමහර විට මේ වගේ ජාලයකට මේ ජාලේ ඉන්න සෑම පරිගණකයකටම එක හා සමාන අයිතිවාසිකම් ලබා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට විශේෂයෙන් මෙයාගේ සර්වර් කෙනෙක් තියන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. සර්වර් කෙනෙක් තියලා අනිත් පරිගණක වලට සේවය ලබා දෙන්න පුළුවන් විදිහට හදන්නත් පුළුවන්. හරි. එතකොට දැන් මේ වගේ පරිගණක ජාලයක් තුලදී නිකමට ඔයාලා හිතලා බලන්න මේ ජාලයේ එක තැනකින් විසන්ධි වුණොත් එහෙම. අපි හිතමු මෙතනින් විසන්ධි වුණා කියලා. මේ ජාලය තුල තියෙන සම්බන්ධතාවය නැතුව යනවානේ. ඒතර අනිත් පරිගණක වලට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව නැතුව යනවා සර්වර් එකත් එක්ක. ඒ කියන්නේ මේ නෙට්වර්ක් එක සංවෘත වෙන්නේ නැතුව යනවා. ජාලය සම්පූර්ණ වෙන්නේ නැතුව යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ වගේ ජාලයකටත් එක පරිගණකයකට වෛරස් එකක් එහෙම આવොත් එහෙම අනිත් පරිගණක වලටත් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ හැකියාව අඩුයි මොකේකද? ස්ටාර් ටොපොලොජි එක වගේ. මොකද එයාලා වෙන වෙනම ඉන්නේ සර්වර් එකේ නේද? මෙහෙමයි දැන් පරිගණක ජාලයක් කියලා කිව්වහම පුතේ එකකට එකක් ජාලයක් ඇතුලේ sannivedanaya කරගන්නවා නේද? දත්ත උමාරු කරගන්නවා. ඒ විදිහට බලපුවාම අපිට වෛරස් එකක් වගේ එකක් යන්නේ නැහැ කියලා කියන්න බෑ නේ? යන්න පුළුවන් ඕනම පරිගණක ජාලයක් නම් ඕනම පරිගණකයකින් ඕනම පරිගණකයකට යන්න පුළුවන්. නමුත් වැඩි අවධානමක් තියෙනවා මෙන්න මේ වගේ ටොපොලොජි එකක. හරි. ඊට පස්සේ මම මේ ටොපොලොජිස් ටික පොඩ්ඩක් වේගෙන් අද කරගෙන යනවා අපි අර කොටසට එන්න ඕන නිසා. හරි. රුක් එහෙම නැත්නම් ගසක නැත්නම් අපි කියනවා tree topology කියලා. හරි. මේකත් ලේසි ගසක් ආකාරයට ජාලගත කරන එක. tree topology ගසක් ආකාරයට ජාලගත කරන එක. අපි හිතමුකෝ මෙන්න මේ විදිහට කේබල් ලයින් එක ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට නිකන් ගසක් වගේ හැඩය ආකෘතිය ගත්තාම ගසක් වගේ. දැන් මම යන්නේ පරිගණක. හරි. හරි. දැන් මෙන්න මේ වගේ පරිගණක ජාලයක් නිර්මාණය කරන්න සිද්ධ වුණොත් එහෙම අපි මේකකට කියනවා ගස් ආකාරයේ පරිගණක ජාලයක්, රුක් ආකාරයේ පරිගණක ජාලයක්. මේ වගේ පරිගණක ජාල නිර්මාණය කරන්නේ යම්කිසි ආයතනයක. එහෙම නැත්නම් මොකක් හරි ඒ පරිගණක ජාලය හදන නෙට්වර්ක් එක හදන ප්‍රමිසස් එකේ ඒ ස්ථානයේ ඒකක වෙන වෙනම පාලනය කරන්න අවශ්‍ය වුණාම ගොඩක් මෙන්න මේ ටොපොලොජි එක භාවිතා කරනවා. ඇයි මම එහෙම කියන්නේ? දැන් බලන්න මෙන්න මෙතන තියෙන ඒකකේ මෙතන තියෙන පරිගණකය සර්වර් එකක් විදිහට නිර්මාණය කළා මේ ටික වෙනමම පාලනය කරන්න පුළුවන්. ඒක වෙනමම ඩිපාර්ට්මන්ට් එකක්. හරි. ඊට පස්සේ මේ ටික මේ ආයතනයේ වෙනමම ඩිපාර්ට්මන්ට් එකක්. හරි. ওই විදිහට කොටස් වෙන් කරලා වෙනමම පාලනයක් අවශ්‍ය වුණ අවස්ථාවලදී මෙන්න මේ අපිට tree topology එක විදිහට පරිගණක ජාලගත කරන්න පුළුවන්.
පුතේ මම දැන් මේ කියාගෙන යද්දී ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවෙම අහන්න. දැන් අර ළමෙක් ඇහුවේ ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවෙම අහන්න. තේරෙන්නේ නැති තැනක් තිබුණොත් එහෙම. ඊට පස්සේ දලක් ආකාරයට එහෙම නැත්නම් මෙෂ් ටොපොලොජි කියලා කියනවා අපි. මේකෙදි සෑම පරිගණකයක්ම සෑම පරිගණකයකටම සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදිහට. mesh topology. මෙන්න මේ වගේ සෑම පරිගණකයක්ම එකිනෙකට එකක් සම්බන්ධතාවයේ තියෙන. මේ පරිගණකයෙන් මේ පරිගණකයටත් මේ පරිගණකයටත් මේ පරිගණකයටත් සම්බන්ධතාවයේ තියෙන. මේකෙන් මේකටත් ඒ වගේ මේකටත් සම්බන්ධතාවයේ තියෙන. මේකිනුත් මේ හැම එකකටම සම්බන්ධතාවයේ තියෙන. මේකිනුත් ඒ විදිහටම මෙන්න මේ විදිහට දලක් ආකාරයකට පරිගණක ජාලයක් නිර්මාණය කරන්න සිද්ධ වුණොත් ඒ කියන්නේ මේ නෙට්වර්ක් එකේ ඉන්න හැම කෙනෙක් එක්කම ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේ පරිගණක ජාලයක් නිර්මාණය කරන්න ඕන වුණොත් එහෙම අපි නිර්මාණය කරන්නේ mesh topology එකක්. මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේ එක ලයින් එකක් ඩිස්කනෙක්ට් වුණොත් එහෙම. හිතන්නකෝ මේ පරිගණකය මේ පරිගණකයත් එක්ක සම්බන්ධ වෙන මෙන්න මේ ලයින් එක ඩිස්කනෙක්ට් වුණා කියලා මොකක් හරි හේතුවක් නිසා. හරි. මෙන්න මෙතන තියෙන ලයින් එක දෝෂයක් නිසා ක්‍රියා විරහිත වුණා. එයාට ඒ උනාට තවත් පාරවල් තියෙනවා. මේ බලන්න තවත් එයාට පාරවල් තියෙනවා අර පරිගණකයට එක්ක sannivedanaya කරන්න නේ. අනිත් පරිගණක තුන හරහාම එයාට sannivedanaya කරගන්න පුළුවන් මෙන්න මේ පරිගණකයත් එක්ක. ඔන්න ඔය වාසිය මේ පරිගණක ජාලයේ ජාල වර්ගයේ තියෙනවා. හැබැයි මෙයාගේ තව අපිට තියෙන ඒත් එක්කම ගත්තොත් තියෙන අවාසියක් තමයි මෙයාගේ ගොඩක් පිරිවැය අධිකයි. හරි. ලොකු වියදමක් යනවා මේ වගේ පරිගණක ජාලයක් නිර්මාණය කරන්න. ඇයි හැම එකක්ම හැම එකකටම සම්බන්ධ කරලානේ තියෙන්නේ නේ. අන්න ඒ නිසා ලොකු පිරිවැයක් යනවා. හරි. දැන් ඔන්න මම ජාල වර්ග ටික උගන්වලා ඉවරයි. හරිද? මම හිතනවා දැන් මේ ටික තේරෙන්නේ නැති කියලා. අපි විනාඩි 10ක් 15ක් වගේ ඇතුළත ජාල වර්ග ටික ඉගෙන ගත්තා. අපි මෙතනින් ඉගෙන ගන්න ඕනේ මෙයාලගේ හැඩය සහ ඒ හැඩේ වෙනස් වෙන්න ආකිටෙක්චර් එක වෙනස් වෙන්න එයාලගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන කරුණු මොනවාද කියන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. හරි. මේ ආශ්‍රිත ප්‍රශ්න කරද්දී ගොඩක් ඔයාලට තව මේ හා සම්බන්ධ ඉගෙන ගන්න හම්බෙනවා. අපි ඒක ප්‍රශ්න කරන සෙෂන් එකේදී බලමු. හරි. ඊට පස්සේ අපි බලමු නෙට්වර්ක් කරන එකේ අපිට තියෙන වාසි අවාසි මොනවද කියලා. හරි. නෙට්වර්ක් කරන එකේ අපිට තියෙන වාසි අවාසි මොනවද කියලා. මේ දේවල් අපි දැන් මේ විදිහට දැන් ටික ටික අපිට තේරෙනවා. කම්පියුටර් නෙට්වර්ක් එකක් හදාගන්නේ ඇයි කියලා මම මුලින්ම කියන්නේ. නේද? කම්පියුටර් නෙට්වර්ක් එකක් හදාගන්නේ ඇයි කියන එක. ප්‍රධානම දේ තමයි අපිට දත්ත සහ තොරතුරු පරිගණක අතර හුවමාරු කර ගැනීමට හැකියවීම. අපිට තියෙන කම්පියුටර් අතර දත්ත තොරතුරු අපිට හුවමාරු කරගන්න පුළුවන්. නේද? ඒක හැමෝටම පැහැදිලියි. ඊට පස්සේ අඩු ඉඩක දත්ත ගබඩා කරගන්න පුළුවන්. ඔයාලගේ දෙවෙනි කරුණ වාසියක් විදිහට. අඩු ඉඩක දත්ත ගබඩා කරගන්න. ඒ මොකද්ද ඒ කියන කතාව? නෙට්වර්ක් එකක් හදන එකෙන් කොහොමද අඩු ඉඩක දත්ත ගබඩා කරන්නේ? දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න අපි නෙට්වර්ක් එකක් හදනවා. මේ තියෙන්නේ අපි හදන කම්පියුටර් නෙට්වර්ක් එක. ඔන්න සම්බන්ධ කරනවා. දැන් මේ කම්පියුටර් නෙට්වර්ක් එකට පොදුවේ අපිට පුළුවන් දත්ත ගබඩාවක් සම්බන්ධ කරන්නනේ data server එකක්. එතකොට අපි කියමුකෝ නිකන් මේක නිකන් hard disk එකක් වගේ. hard disk drive එකක් වගේ. එතකොට මේ පරිගණක ජාලයේ ඉන්න මේ 4 දෙනාටම පුළුවන් වෙනවා මේ hard disk drive එක access කරන්න. මේ hard disk drive එක පාවිච්චි කරන්න, එයාලගේ දත්ත ගබඩා කරන්න, ඒකෙන් දත්ත ලබා ගන්න. නේ? එතකොට බලන්නකෝ මේ හැම එක්කෙනා අපි වෙන වෙනම භාවිතා කරා නම් එහෙම මේ හැමෝටම වෙන වෙනම hard disk ඕන වෙනවනේ. ඒතර ලොකු වියදමක් යනවා. ඒතර අඩු ඉඩක මෙන්න හැමෝටම පොදු ඉඩක පොදුවේ භාවිතා කරන දත්ත
පොදුවේ භාවිතා කරන්න ඕනේ නැත්te හැමෝටම එක ඉඩක භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අපිට අඩු ඉඩ ප්‍රමාණයක් යන්නේ. ඒක අපිට තියෙන වාසිය. නේද? අනිත් කරුණ තමයි සම්පත් පොදුවේ පරිහරණය කරන්න. මේකත් මම මුලින්ම කිව්වා. නෙට්වර්ක් එකක් හදන එකේ ප්‍රධානම අරමුණම තමයි මේක. නේද? සම්පත් පොදුවේ භාවිතා කරන එක. ඒ කියන්නේ මොකද්ද? අපිට පුළුවන් මෙයාලට මේ නෙට්වර්ක් එකට printer එකක් සම්බන්ධ කරන්න. මේ නෙට්වර්ක් එකට මොන්න මම printer එකක් සම්බන්ධ කරනවා. එතකොට මේ අර මම කලින් කියපු මේ නෙට්වර්ක් එකේ ඉන්න මේ හැමෝටම පුළුවන් මෙන්න මේ printer එක access කරලා මේ printer එක භාවිතා කරන්න. මේ printer එකෙන් print out ලබා ගන්න පුළුවන්. මෙතන නෙට්වර්ක් කරේ නැත්නම් කොහොමද මේ හතර දෙනාට වෙන වෙනම printers හතරක් තියා ගන්න ඕනනේ. printer එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිතරම භාවිතා කරන උපකරණයක් නෙමෙයි. ඉතින් ඒ වගේ දෙයකට printers හතරක් මිලදී ගන්නවා කියලා කියන්නේ ලොකු වියදමක්. ඉතින් ඒ හතර මේ විදිහට නෙට්වර්ක් කරලා printer එක ඒකට සම්බන්ධ කරොත් එහෙම ඒ හැමෝටම පුළුවන් මේ printer එක access කරන්න. මේ printer එක භාවිතා කරන්න. printer විතරක් නෙමෙයි. මම කලින් කියනවා නේද? ඔය වගේ printer, scanner, projector තවත් ඔය වගේ ගොඩක් උපකරණ මෙන්න මේ ජාලයට සම්බන්ධ කරලා පොදුවේ භාවිතා කරන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මධ්‍යගත මෘදුකාංග පාලනය කිරීමේ හැකියාව. මේකත් අර වගේ කතන්දරයක්මයි. දැන් මේ පොදුවේ භාවිතා කරේ කලින් හાર્ඩ්වෙයාර්නේ නේද? printer, scanner, projector කියලා කියන්නේ හાર્ඩ්වෙයාර්ස්නේ. අපිට පුළුවන් ඒ වගේම softwareත් පොදුවේ භාවිතා කරන්න මෘදුකාංග. ඒ කොහොමද? හරි printer එක භාවිතා කරනවා වගේම මේ කම්පියුටර් නැත්නම් මේ ජාලයට අපි හිතමු සර්වර් කම්පියුටර් එකක් තියෙනවා මෙන්න මෙතනින් සර්වර් කම්පියුටර් එක මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා කියලා හිතමු මෙන්න මේ සර්වර් පරිගණකයට අපි ස්ථාපිත කරන එහෙම නැත්නම් ඉන්ස්ටෝල් කරන ප්‍රධාන software මේ අනෙක් පරිගණක වලට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ගොඩාක් මෘදුකාංග නිෂ්පාදන සමාගම් මෙයාලගේ මෘදුකාංග නිර්මාණය කරද්දිම සර්වර් පරිගණකයට ගැලපෙන මෘදුකාංගයක් වෙනම නිර්මාණය කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි Windows 10 operating system එක ගත්තොත් Windows වලට අදාළ server operating system එකක් වෙනම නිර්මාණය කරනවා. ඒක හදන්නේ මෙන්න මේ server computer එකට දාන්න. හරි. ඉතින් ඒ වගේ ඊට අමතරව තවත් accounting software එහෙමත් නැත්නම් management software ඒ වගේ අනිකුත් ගොඩාක් software වර්ග පොදුවේ භාවිතා කරන්න පුළුවන් server computer එකට install කරලා. ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. තේරෙන්නේ නැත්නම් අහන්න පුළුවන්. මේ පරිගණකයේ මෙයානේ ප්‍රධාන පරිගණකය මෙයාට install කරපුවාම ඒ මෘදුකාංගය මේ අනෙක් පරිගණක වලටත් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ පරිගණක වලට වෙන වෙනම මෘදුකාංග ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. නේ? ඒකෙන් වියදමත් අඩුයි නේ. software ගොඩක් install කරන්න ගියොත් මෙයාට ලොකු වියදමකුත් යනවා. ඒ වෙනුවට එක software එකක් install කරලා ඒකෙන් වැඩේ කොට දාගන්න තිබ්බනම් ලේසි නේද? එන්න ඒ වාසියක් තියෙනවා අපිට ජාලගත කරද්දී. ඒ වගේම තමයි ඕනම තැනකදී ඕනම වෙලාවකදී සම්බන්ධ වීමේ හැකියාව. ඕනම තැනක ඕනම වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කොහොමද? දැන් ඔයාලගේ ගෙදර තියෙන කම්පියුටර් එකට ඔයා කොහේ හරි ඈත ගමනක් ගියාම කම්පියුටරේට සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඔයාලගේකට නම් බැරුව ඇදිනේ. හැබැයි ඒක රිමෝට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලා තිබුණොත් ඔයාලට ඒ වැඩේ කරන්නත් පුළුවන්. දැන් හිතන්න මේ පරිගණක ජාලය මේ හදලා තියෙන පරිගණක ජාලය මෙන්න මෙහෙම කොහෙන් හරි අන්තිම තැනින් ස්විච් එකක් දාලා රවුටර් එකක් එක්ක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න මම බලාකුලක් වගේ යන්නේ ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලා තියෙනවා.
ඉතින් ඔයා ලෝකේ කොහේ ගියත් ඊට පස්සේ අන්තර්ජාලය හරහා ඔයාට මෙන්න මේ ඔයාගේ පරිගණක ජාලයේ තියෙන සර්වර් කම්පියුටර් එකකට නැත්නම් වෙනත් කම්පියුටර් එකකට ලොග් වෙන්න හැකියාව තියෙනවා. නේ? ලෝකේ කොහේ හරි ඉඳගෙන මේ ජාලය ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා තියෙනවා නම් ඔයාට මේ ජාලයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් ඔන්න අපිට තියෙන වාසියක්. අනිත් එක තමයි ආරක්ෂාව. ෆයර්වෝල් එකක් ගැන අපි කතා කරා ගිය සතියේනේ. අපි රවුටර්ත් එක්ක මෙන්න මෙතනින් ෆයර්වෝල් එකක් සම්බන්ධ කරනවා. අන්තර්ජාලය හරහා අපේ පරිගණක ජාලයට එන්න කලින් අන්තර්ජාලය හරහා දත්ත අපේ පරිගණක ජාලය ඇතුළට එන්න කලින් ෆයර්වෝල් එකක් හරහා තමයි යන්නේ දත්ත එන්නේ. අපි ෆයර්වෝල් එකක් සම්බන්ධ කරොත්. හරි. මේ විදිහට ෆයර්වෝල් එක. කිනි පවුරක්. ෆයර්වෝල් එකක් සම්බන්ධ කරොත් එතකොට පිටස්තර පුද්ගලයන්ට අපේ ජාලයට ප්‍රවේශ වෙන්න අවසර නැති පුද්ගලයන්ට මෙන්න මේ ෆයර්වෝල් එක විසින් මෙතනින් මෙහාට එන්න දෙන්නේ නැහැ. බ්ලොක් කරනවා. ඒ වගේමයි අපේ පරිගණක ජාලය ඇතුලේ ඉන්න පුද්ගලයන්ට අවසර නැති පුද්ගලයන් එක්ක සම්බන්ධතාවයන් පවත්වන්න, එහෙම නැත්නම් අවසර නැති වෙබ්සයිට් වලට පිවිසෙන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ මෙන්න මේ ෆයර්වෝල් එකකින්. කිනි පවුර කියලා අපි කියනවා. මේ වගේ ඒවා තියෙනවා හાર્ඩ්වෙයාර් විදිහට. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෘඩාංගයක් විදිහට සම්බන්ධ කරන ඒවාක් තියෙනවා. එහෙම නැත්නම් මෘදුකාංගයක් විදිහට සර්වර් කම්පියුටර් එකට මේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් software විදිහට මෙන්න මේ firewall software තියෙනවා. එහෙම නැත්නම් ඔයා වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරනවා නම් මෙන්න මේ ෆීචර් එක firewall කියන ෆීචර් එක වෛරස් ගාඩ් එකේ automatically active වෙලා තියෙනවා. ඒකයි වෛරස් ගාඩ් එක හරහා ඔයාගේ කම්පියුටර් එකට අවසර නැති බාහිර පුද්ගලයෙකුට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන්න බෑ. එතකොට ඔයාගේ වෛරස් ගාඩ් එකකින් එයාව බ්ලොක් කරනවා. ඒ හේතුව වෛරස් ගාඩ් එකේ මෙන්න මේ firewall කියන ඔප්ෂන් එක ඇක්ටිව් වෙලා තියෙන නිසා. එතකොට ඒ වගේ අපිට ලොකු ආරක්ෂාවක් තියෙනවා. හැබැයි මෙහෙම මෙච්චර මේ වගේ කොච්චර ආරක්ෂාවක් දීලා තිබුණත් සමහර පිරිස් ඉන්නවා අපි කියන්නේ හැකර්ස්ලා කියලා. පරිගණක ජාලවලට හොරෙන් ඇතුළු වෙලා කෝඩ් කරලා හැක් කරලා හොරෙන් ඇතුළු වෙලා ඒ වගේ තියෙන දත්ත හොරකම් කරන පිරිස් ඉන්නවා නේ. එතකොට ඒ වගේ කට්ටිය සමහරවිට මේ ෆයර්වෝල් එක මගහැරලා එන ක්‍රමවලින් විවිධ ක්‍රමවලින් ෆයර්වෝල් එක මගහැරලා ෆයර්වෝල් එක රවට්ටලා පරිගණක ක්‍රමවලක ප්‍රෝග්‍රෑම්ස් පාවිච්චි කරලා එන්නේ මේ විදිහට එන කට්ටියක් ඉන්නවා. එතකොට ආරක්ෂාව කියන එක 100% මෙච්චරක් කියලා අපිට කියන්න බෑ. නමුත් අපි ඉගෙන ගන්න ඕනේ මෙතනින් ෆයර්වෝල් එකක් අපි දාලා තියාගන්න පුළුවන් අපේ පරිගණක ජාලයේ ආරක්ෂාවට කියලා. හරි. ඊට පස්සේ විද්‍යුත් තැපෑල. අපිට පුළුවන් අපේ නෙට්වර්ක් එක ඇතුලේ ඉතාම පහසුවෙන් කම්පියුටරත් එක්ක ඊමේල් ෂෙයා කරගන්න නේද? මේක අලුතෙන් මම පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊමේල් වලින් පණිවිඩ හෝ මාරු කරගන්න පුළුවන් පරිගණක ජාලය ඇතුළත වගේම පරිගණක ජාලයෙන් පිටතටත්. ඒකත් ඔන්න අපේ පරිගණක ජාලගත කරන එකේ වාසිය. ඔන්න එතකොට අපි වාසි කිහිපයක් මේ විදිහ ඉගෙන ගත්තා. දත්ත තොරතුරු මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ අඩු විඩක වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න අපිට උදව් වෙනවා නෙට්වර්ක් එකක්. අපේ තියෙන සම්පත් පොදුවේ භාවිතා කරන්න පුළුවන්. printer එකක්, scanner එකක්, වෙනත් උපකරණයක් පොදුවේ භාවිතා කරන්න පුළුවන්. අපේ තියෙන hardware විතරක් නෙමෙයි software පොදුවේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේමයි ලෝකේ ඕනම තැනක ඉඳන් අපේ නෙට්වර්ක් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේමයි අපේ නෙට්වර්ක් එක ආරක්ෂිතයි සහ මේක ඇතුලේ විද්‍යුත් තැපැල් පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන්. හරි. ඔය ටික තේරුණාද?
තේරුණා සර්. හරි. ඊට පස්සේ අපි ඔහොම බලමු. අද පොඩ්ඩක් වේගෙන් කරන්න මම. ඔයාලට වේගය වැඩි වගේ නම් කියන්න. ඊට පස්සේ අපි බලමු නෙට්වර්ක් එකක තියෙන අවාසි. දත්ත සඳහා අඩු ආරක්ෂාව. හරි. දැන් මෙතන ඔන්න දැන් ගැටෙන සුළු අවස්ථාවක් එන්නේ නේ. කලින් ජාලකරණය ගැන කතා කරද්දී කිව්වා වාසියක් විදියට ආරක්ෂාවති හොඳයි කියලා ආරක්ෂාවක් තියෙනවා කියලා නේ. ජාලකරණයේ අවාසි වලට අපි කතා කරද්දී මෙන්න කියනවා දත්ත සඳහා අඩු ආරක්ෂාව කියලා නේ. හරි. මේකෙදී අඩු ආරක්ෂාව කියලා කියන්නේ මෙන්න මෙහිමයි පුතේ. ජාලකරණයේ ආරක්ෂාව සකස් කරලා තිබෙන්නේ නැත්නම් security setting හදලා තිබෙන්නේ නැත්නම් අන්න ඒක ජාලකරණයට තියෙන තර්ජනයක්. හරි. අතරම මේ ඔයාලගේ අච්චු පොතේ මෙන්න මේ කොටස වැරදි. හරි. මෙන්න මේ කොටස වැරදීමක් තියෙනවා. මොකද දන්නවද? ජාලකරණයේ ප්‍රධාන අවශ්‍යයක් වන්නේ දත්ත ආරක්ෂා කර ගැනීමේ අපහසුවයි. හරි. ඒක ගැටලුවක් නෑ. දත්ත ආරක්ෂා කර ගන්න අපහසුයි ජාලයක් ඇතුලේ. ජාලය ඇති ඕනෑම පරිගණකයක් මගින් දත්ත ගබඩාවට නොහොත් සේවා දායක පරිගණකයට සම්බන්ධ විය හැකි වීම නිසා පරිගණක භාවිතා කර අනවසරයෙන් දත්ත ලබා ගන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අපහසුයි. හරි. ඔය කියව කතන්දරේ චූටි නොගැලපීමක් තියෙනවා. අයි මම එහෙම කියන්නේ. මේ ජාලයේ තියෙන ඕනම පරිගණකයකට බෑ සර්වර් කම්පියුටර් එකට සම්බන්ධ වෙන්න. නැත්නම් සර්වර් කම්පියුටර් එකේ තියෙන දත්ත බලන්න බෑ ඕනම පරිගණකයකට. මේ ජාලයේ ඉන්න සමහර පරිගණක වලට එහෙම නැත්නම් මේ ජාල පරිපාලකයා විසින් අවසර දීපු කට්ටියට විතරයි සමහර දත්ත බලන්න පුළුවන් වෙන්නේ. අපි හිතමුකෝ මෙතන මේ මම ඇඳපු Aට සහ Bට විතරයි සංවේදී දත්ත ප්‍රමාණයක් බලන්න දෙන්නේ. Cට සහ Dට data base එකේ සමහර දත්ත වලට access කරන්න දීලා නැහැ. ප්‍රවේශ වෙන්න දීලා නැහැ. ඒ වගේ setting හදන්න පුළුවන්. එතකොට අර කියන කතාවේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ජාලයේ සෑම පරිගණකයකටම බෑ සර්වර් කම්පියුටර් එකේ තියෙන දත්ත බලන්න. හරි. අවසර දීපු අයට විතරයි පුළුවන් වෙන්නේ. කොහොම නමුත් ආරක්ෂාව කියන එකත් තර්ජනයක් ජාලයක් ඇතුළේ. මොකද ජාලයට අනවසර පුද්ගලයන් ඇතුල් වෙන්න පුළුවන් විවිධ ක්‍රමවලින් නේ. ඉතින් අනවසර පුද්ගලයන් ඇතුල් වෙලා අපේ තියෙන දත්ත හොරකම් කරන එක අපිට අවාසියක් නේද? ඒ නිසායි අපි ඒක අවාසි ගොඩටත් ගන්නෙ. අනිත් එක තමයි ජාල බිඳ වැටීම. ජාල බිඳ වැටීම නේද? මෙන්න මේක ගොඩක් වෙන්නේ කේබල් වල ඩිස්කනෙක්ට් වෙන එක. කේබලයක් බිඳ වැටීමෙන්. හරි. අපි මෙන්න මේ උඩින් කතා කරපු පරිගණක ජාල වර්ග ගැන පොඩ්ඩක් බලන්නකෝ. හරි. මෙන්න මේ පරිගණක ජාලවල කේබල් ඩිස්කනෙක්ට් වුණොත් තනින් එතනින් එහාට ඒ කම්පියුටර්ස් වලට දත්ත සම්ප්‍රේෂණය කරන්න. නැත්නම් ඒ පරිගණක එක දත්ත sannivedanaya කරගන්න බැරුව යනවා. නේද? එතකොට දත්ත රැහන් බිඳ වැටීම කියන එකත් එක් අවාසියක්. මෙයාව මෙතනින් ඩිස්කනෙක්ට් කරොත් එහෙම අනිත් පරිගණකත් එක්ක තියෙන සම්බන්ධතාවය ගිලිහිලා යනවා. නේ. ට්‍රී ටොපොලොජි එකක උනත් මේ කේබල් එක මෙතනින් කැඩුනොත් එහෙනම් මොකද වෙන්නේ? මේ ඔක්කොටම සම්බන්ධතාවය නැතුව යනවා. නේ? මේකෙත් එහෙමයි. නමුත් මේකෙදි විකල්ප මාර්ග තියෙනවා අනිකුත් නෙට්වර්ක් එකකට. වෛරස්. තව දෙයක්. මම කලින් කිව්වේ පරිගණකයක් ඇතුළට පරිගණක ජාලයක් ඇතුළට වෛරස් එකක් ආවොත් එහෙම නැත්නම් වෙනත් මැල්වෙයාර් එකක් ආවොත් නේද? වෛරස් විතරක් නෙමෙයි අපේ පරිගණක වලට හානි කරන මෘදුකාංග තියෙන්නේ. තවත් ගොඩක් මෘදුකාංග වර්ග තියෙනවා අපේ කම්පියුටර් නෙට්වර්ක් වලට කම්පියුටර්ස් වලට හානි කරන. අපි යාලට කියනවා අනිෂ්ට මෘදුකාංග කියලා. මැල්වෙයාර්ස් කියලා. ඉතින් මේ මැල්වෙයාර් එක වර්ගයක් තමයි වෛරස් කියලා කියන්නේ.
ඒ වගේ වෛරස් එකක් අපේ කම්පියුටර් එකට ඇතුළු වුණොත් එහෙම අපි මේ වර්ග ඉගෙන ගන්නවා තව මොනවද තියෙන වර්ග කියලා. පරිගණක ජාලයකට මේකක් ඇතුළු වුණොත් පොඩ්ඩක් හිතන්න. මේ කම්පියුටර් එකට වෛරස් එකක් ඉන්ෆෙක්ට් වුණොත් ඒක මේ මුළු ජාලය පුරාම විසිරලා යන්න පුළුවන්. අනිත් පරිගණක වලටත් ඒක ඇති වෙන්න පුළුවන්. මේ හැම එකකටම එහෙමයි. මේ පරිගණකයකට එහෙම වුණොත් මේ පරිගණකයෙන් මේ අනිත් හැම පරිගණකයක් එක්කම ඒ වෛරස් එක පැතිරලා යන්න පුළුවන්. හරියට අපි ඔන්න මේ දැන් ප්‍රායෝගික ලෝකේ COVID-19 ගිහිල්ලා තියෙනවා වගේ නේද? මිනිස්සු කියන්නේ ජාලයක් නේ, ලෝකෙම කියන්නේ ජාලයක් නේ. මිනිස්සෙක්ට මිනිස්සෙක් සම්බන්ධ වෙලා වෛරස් එක ස්ප්‍රෙඩ් වෙලා නේද? ඒ වගේම තමයි මේ ජාලය ඇතුළේ පරිගණකයකට පරිගණකයක් සම්බන්ධ වෙන අවස්ථාවල මේ වෛරස් එකක් අතුල්ලුණු වෛරස් එකක් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒකත් අපිට තියෙන අවාසියක්. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මොකක් කරන්නද? කවුරුන් කියන්නේ මොකක් කරන්නද අපිට පුළුවන් මේ ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න? නමේ වසර ළමයිනුත් කියන්න. 10ක් කියන්න. ඔයාලා කම්පියුටර් එකට මොකක්ද දාගෙන ඉන්නේ වෛරස් වලින් ආරක්ෂා වෙන්න කියලා? ඇන්ටිවෛරස් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් නේ. ප්‍රතිවෛරස් මෘදුකාංගයක්. වෛරස් ගාඩ් එකක් කියලා කියනවා නැත්තම් නේ. ඒ වගේ මෘදුකාංගයක් අපිට භාවිත කරන්න පුළුවන් මුළු නෙට්වර්ක් එකටම මුළු පරිගණක ජාලයටම ඒ වගේ මෘදුකාංගයක් භාවිත කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ පරිගණක දෝෂ මේ නෙට්වර්ක් එක ඇතුලේ පරිගණකයක දෝෂයක් ඇති වුණොත් එක්ක ප්‍රධාන පරිගණකයේ එහෙම නැත්නම් උප පරිගණකයේ කියන්නේ ක්ලයන්ට් කම්පියුටර් එකක දෝෂයක් ඇති වුණොත් එහෙම ඒක අනිත් පරිගණක වලටත් බලපානවා. මේ විදිහේ ජාලයක බලන්නකො. මේ විදිහේ ජාලයක මෙන්න මේ වගේ එක්කෙනෙක් නම් ඔන්න දෝෂයක් ඇති වුණාට ගැටලුවක් නැහැ. මොකද එයා තනි ඒකක විදිහට ඉන්නේ. තරු ආකාරයක නේද? එයාගේ දෝෂයක් ඇති වුණාට අනිත් අයට බලපාන්නේ. හැබැයි ඒ නෙට්වර්ක් එකේම මෙන්න මෙයා දෝෂයක් ඇති වුණොත් මොකද වෙන්නේ? ප්‍රධාන පරිගණකයේ සර්වර් කම්පියුටර් එකේ දෝෂයක් වුණොත් මේ මුළු පරිගණක ජාලයම අඩාල වෙනවනේ. ඔන්න ඒක ලොකු අවදානමක් එතකොට. බස් ටොපොලොජි එකක දෝෂයක් ආවොත් මේ පරිගණකයක දෝෂයක් ආවොත් ඒක යාට විතරයි. එහෙම නැත්නම් සමහරවිට සර්වර් කම්පියුටර් එකක දෝෂයක් ආවොත් ඒකත් ජාලයේ පරිගණක සියල්ලන්ටම බලපානවා. මේකත් එහෙමයි. මේ පරිගණක ජාලයේ යම් තැනක දෝෂයක් ආවොත් එහෙම එතනින් එහාට දත්ත සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජාලයේ සම්බන්ධතාවයේ බිඳ වැටෙනවා. මේ ට්‍රී ටොපොලොජි එක මේකත් එහෙමයි. මේක හැබැයි මුළු ජාලයේම සම්බන්ධතාවයේ බිඳ වැටෙන්නේ නැහැ. මේකේ අපි හිතමුකෝ ඔන්න මේකට දෝෂයක් ආවා කියලා. එතනින් එහාට තියෙන අනිකුත් සෑම පරිගණකයකම ජාල බිඳ වැටීමක් සිද්ධ වෙනවා. අනිත් පරිගණක අනිත් හදලා තියෙන අර මම කිව්ව උප ඒකක විදිහට වැඩ කරන ඒවා ගැටලුවක් නැතුව වැඩ කරනවා. ඔන්න එතකොට පරිගණක දෝෂ කියලා කියන්නේ පරිගණක ජාලයක අපිට තියෙන එක් අවාසියක්. අන්තිම එක විදිහට අපි ඉගෙන ගන්නවා පුහුණු අවශ්‍යතා. දැන් ජාලයක් නිර්මාණය විතරක් නෙමෙයි. ජාලයක් නිර්මාණය ඊට පස්සේ මේක ඇතුලේ වැඩ කරන හැටි, තොරතුරු උමාරු කරන හැටි, මෙයාව නඩත්තු කරන හැටි ජාලය මේ හැම දෙයක් ගැනම පරිගණක ජාලය භාවිතා කරන කට්ටිය දැනගෙන ඉන්න ඕනේ. නේ? දැන් ගොඩක් පුතේ පරිගණක ජාල ආයතන ඇතුළ නිර්මාණය කරාට ආයතන ඇතුලේ මේ පරිගණක වල වැඩ කරන කට්ටිය දන්නේ නැහැ නෙට්වර්කින් ගැන. නේ? මේවා ජාලගත කරලා තියෙන්නේ කොහොමද කියන එක කම්පියුටර් එකේ ඉස්සරහින් ඉඳගෙන වැඩ කරන මිනිස්සු සමහර විට දන්නේ නැහැ. එයා දන්නේ එයාට නියමිත වැඩේ කරලා ගෙදර යන්න විතරයි. ඉතින්
ඒ නිසා වෙනමම මේ ජාලයේ නඩත්තු කටයුතු කරන්න වෙනමම ටීම් එකක් එහෙම නැත්නම් වෙනමම කම්පැනියක් කට බාර දෙනවා ගොඩක් ආයතන එයාලගේ ජාලයේ නඩත්තු කටයුතු කරගන්න. හරි. ඉතින් ජාලයක් වුණාම දිගින් දිගටම විවිධ නඩත්තු කටයුතු කරන්න සිද්ධ වෙනවා. hardware services වගේම hardware maintenance වගේම software වලත් එක එක services කරන්න සිද්ධ වෙනවා. ඒකත් එක් අවාසියක් අපිට තියෙනවා. හරි. ඔන්න එහෙනම් අපි ඉගෙන ගත්තා ඉක්මනින් ඉගෙන ගත්තා අද පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ජාල ස්පල විද්‍යාව මේ සමරි එකක් කියන්නේ network topologies අපිට පුළුවන් තරු ආකාරයට අපිට පුළුවන් බස් ආකාරයට එහෙම නැත්නම් අපිට පුළුවන් මුද්දක ring topology ගහක් ආකාරයට ගසක ආකාරයට tree topology ඒ වගේමයි දලක් ආකාරයට mesh topology විදිහට ජාල කරන්න ජාල හදන්න ජාලකරණේ වාසි ජාලකරණේ අවාසි ගැන අපි කතා කරා. හරි. ඔතනින් ඔයාලගේ දෙවෙනි පාඩම ඉවර වෙනවා. දැන් මේ තියෙන්නේ සාරාංශයක් විදිහට අපි ඉගෙන ගත්තා මෙච්චර වෙලා. සාරාංශයක් තියලා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ තුන්වෙනි පාඩම පටන් ගන්න තියෙනවා. නමුත් තුන්වෙනි පාඩමට කලින් අපි මතක ඇති ඔයාලට අපි දෙවෙනි පාඩමේ මැද්දේ කොටසක් මග හැරලා ආවා. මග හැරියේ මොනවාද? hardware components ටික නේද? පරිගණක දෘඩාංග උපකරණ ටික. ඔන්න මේ දෙවෙනි පාඩම අපි කරන්න පටන් ගත්ත වෙලාව ඉඳගෙන මෙන්න මේ විදිහට අපි ඉගෙනගෙන පල්ලහැට ආවා. පරිගණක වර්ග අපි අඳුනගත්තා. පරිගණක පද්ධති ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. හරි. මෙන්න මෙතන තමයි අපි මග හැරියේ නේද? පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක. Basic physical components of a computer. හරි. මේකෙදි අපි ඉගෙන ගන්න පුතේ අපේ කම්පියුටර් එකේ අතෙන් අල්ලන්න පුළුවන් උපකරණ. පුතේ මම 10 වසරේ කට්ටියට මේකට ටියුට් එකක් දීලා තියෙනවා. හරි. ටියුට් එකක් දීලා තියෙනවා. ඒ ටියුට් එකත් එක්ක තමයි අපි මේ පාඩම යන්නේ. හරි. මේ තියෙන්නේ ඔයාලගේ මම මේ කියපු ටියුට් එක. ටියුට් එකේ බෑක් කවර් එක තමයි මේක. හරි. මේ ටියුට් එක 10 වසරේ ළමයිට හැමෝටම මම ගෙදරට යවලා තියෙන්නේ. හරි. ගෙදරට යවලා තියෙන්නේ ඔයාලට ඒ ලැබුණ අනිවාර්යෙන් 10 හැමෝටම ලැබිලා ඇති පන්ති ආපෝ. එතකොට දැන් මම ක්ලාස් එක කරගෙන යද්දි ලියන්න තියෙන තැන් තියෙනවා මේ වගේ. ඒ ලියන්න තියෙන තැන්වල අපි ලියාගෙන යමු. මේ දෙන්නේ ඔයාලගේ ටියුට් එකේ බෑක් කවර් එක. හරි. බෑක් කවර් එකේ කවුද පුතේ මේ ඉන්නේ? ස්ටීව් ජොබ්ස් නේද? ස්ටීව් ජොබ්ස් කියන්නේ කවුද? Apple company නිර්මාතෘ. ඔයාලා ඔය අද දන්න Apple iPhone, MacBook නේද? Apple laptop, tablet, Apple company නිර්මාතෘ තමයි මේ ඉන්නේ. මෙයා ගැන ලොකු කතාවක් තියෙනවා. හරි. මෙයාගේ ලස්සන ජීවිත කතාවක් තියෙනවා. හරි ආසයි අහගන්න. පොත් තියෙනවා මෙයා ගැන ලියපු ජීවිත කතාව. කවදා හරි දවසක ඔය අරගෙන කියවන්න හිමීට. මම තව පොඩ්ඩකින් ඕනනම් පොඩ්ඩක් මෙයා ගැන කියලා දෙන්නම් මෙයාගේ ලස්සන කතා ටිකක් මෙයාගේ ජීවිතය ගැන. හරි. ස්ටීව් ජොබ් කියලා කියන්නේ Apple ආයතනයේ නිර්මාතෘ. මෙයාගේ ප්‍රධාන විස්තර ටික මම මෙතන දාලා තියෙනවා.
මෙයා ඉපදලා තියෙන්නේ 1955. මෙයා මැරුණා 2011. මෙයා මැරුණේ අවාසනාවන්ත ලෙඩකින්. බ්ලඩ් කැන්සර් එකකින් තමයි මැරුණේ. එයා මැරෙද්දී මේ ලෝකෙන් නැති වෙද්දී අනාගත ලෝකෙට, ඒ කියන්නේ මීට වසර 10කට 15කට ඉස්සරහින් එන්න ඕනේ තාක්ෂණයන් වර්තමානයේ නිර්මාණය කරලා තමයි මෙයා ලෝකෙන් නැති වෙලා ගියේ. මෙයාගේම අම්මා තාත්තා ළඟ හැදුණු කෙනෙක් නෙමෙයි. හරි. එයාව හදා ගන්න ගත්ත දරුවෙක්. ඊට පස්සේ මෙයා කොහොම හරි පාසල් අධ්‍යාපනයේ ගිහිල්ලා ඉවර වෙලා උසස් අධ්‍යාපනයේට ගිහිල්ලා ගොඩක් සල්ලි තිබිලා නැහැ එයාව හදාගත්තු අම්මට තාත්තට. සල්ලි තිබිලා නැතුව කොහොම හරි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේත් ලබන්න ගිහිල්ලා තියෙනවා. නමුත් එතනින් මෙයා විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ලෝකේ තියෙන නරකම මත්ද්‍රව්‍ය වලට මෙයා ඇබ්බැහි වෙලා තියෙනවා. ඒවා නවත්ත ගන්න විදිහක් නැතුව ඉඳලා යන මම නැති වෙන තත්යකට පත් වෙලා ඉඳලා තියෙනවා නේ. කොහොමත් ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන කට්ටියට යන මම නැති වෙනවා අනිවාර්යයෙන් නේද? ඕනතරම් අපිට ප්‍රායෝගික උදාහරණ තියෙනවනේ සමාජයේ නේද? ඉතින් මේ වගේ තත්යකට පත් වෙලා ඉද්දි කොහොම හරි යම් විදි වලින් ඒ වගේ එයා අයින් වෙලා තියෙනවා. හොඳ පැත්තට ඇවිල්ලා. මෙයා විශ්වවිද්‍යාලය පුතේ අපි හදන්න ඕනේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒක ව්‍යාපෘති කරනවා. ව්‍යාපෘතියකට හදලා තියෙනවා නොමිලේ දුරකථන කෝල් ගන්න පුළුවන්. ෆෝන් කෝල් ගන්න පුළුවන් ඩිවයිස් එකක්. සල්ලියක් නැතුව කෝල් කරන්න පුළුවන්. ඉතින් ලෝකේ ඒ වෙද්දි මේ වර්තමානයේ තියෙන වගේ ඩයලොග් මොබිලර් හච් වගේ දුරකථන සංනිවේදන සමාගම් තිබිලා තියෙනවා. ඉතින් මේවා ඒ වැඩේට අකමැති වෙලා තියෙනවා. නොමිලේ කරද්දී යාලගේ බිස්නස් එක නැතු වෙනවා කියලා අකමැති වෙලා තියෙනවා. ඒ හේතුව නිසා කොහොම හරි මෙයා යාළුවෙක් එක්ක එකතු වෙලා තමයි කරලා තියෙන්නේ. මෙයාට මරණ තර්ජන පවා ඇවිල්ලා තියෙනවා. කොහොමින් හරි මෙයා පොඩියට ඊට පස්සේ පොඩි software එකක් develop කරලා පොඩියට මුලින්ම මෙයා හදලා තියෙන්නේ hardware chips හදන්න අරගෙන තියෙනවා. ROM chip තියෙන circuit board වලට සම්බන්ධ කරන chip හදන්න අරගෙන තියෙනවා යාළුවත් එක්ක company එකට විකුණන්න. ওই විදිහට වැඩිපුර orders එන්න අරගෙන මෙයා පොඩියට company එකක් පටන් ගන්න තියෙනවා. එයාගේ ගෙදර ගරාජ් එකේ තමයි භාවිතා කරලා තියෙන්නේ. පොඩි ඉඩ ප්‍රමාණය. හරි. භාවිතා කරලා කොහොමින් හරි ටික දියුණු වෙලා Apple කියන කම්පැනි Apple කියන නාමය ලෝකෙට නිර්මාණය කරා. මේ ඉතා කෙටියෙන් මම කියන්නේ කවදා හරි ඔයාලා ඒක අරගෙන කියවන්න මේ තාක්ෂණික ක්ෂේත්‍රයේදී ඒ වගේ දේවල් අරගෙන කියවන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. Apple කම්පැනි නිර්මාණය කරා. ඉතින් මේක සමාගමක් වුණා ගොඩක් දියුණුවට පස්සේදී සමාගමක් බවට පත් කරා. සමාගමක පුතේ පාලනය කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් කියලා පිරිසක්. ඒ කියන්නේ සමාගම පාලනය කරන්නේ කීප දෙනෙක් ඉන්නවා. එයාගේ ඡන්දය මත තමයි සමාගමේ තීරණ ගන්න. ඉතින් යම්කිසි අවස්ථාවක සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල වැඩි පිරිසක් මෙයාට විරුද්ධ වුණා එක තීරණයකදී. එතනින් එයාම හදපු Apple කියන කම්පැනියෙන් එළියට දැම්මා. හිතන්න ඒ විදිහට ලෝක ප්‍රසිද්ධ කම්පැනියක් වෙලා තිබුණා. තමන් හදපු ලෝක ප්‍රසිද්ධ කම්පැනියෙන් තමන්ට පාරට බහින්න සිද්ධ වුණා. මොන වගේ කලකිරීමක් ඇති වෙන්නේ නැතිද නේද? එයා ඒකෙන් ගොඩක් දුක් වුණා. ඊට පස්සේ මොකද එයා කරේ? එළියට ගිහිල්ලා Pixar කියලා කම්පැනියක් පටන් ගත්තා. තව එකක්. ඒකේ කරේ ගොඩක් graphic වැඩ. ඊට පස්සේ game developing වලට අදාළ graphics ඒ වගේ Pixar දැනුත් බලා ගන්න පුළුවන් මේ කම්පැනිය. Apple එකයි Pixar එකයි දැන් එකට තියෙන්නේ. කොහොම හරි දැන් මේ කම්පැනියෙන් මෙයාව එළෙව්වට පස්සේ මෙයා මේක පටන් ගත්තා. කාලයක් ගියාට පස්සේ Apple කම්පැනිය
අර හිටපු අධ්‍යක්ෂක මණ්ඩලේ මාරු වුණා. දැන් වෙන අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් වුණා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලය ආපහු ස්ටිව් ජොබ්ස්ට කතා කරා ආර නරක කට්ටිය ගියා දැන් ඔයා එන්න කියලා. ඊට පස්සේ ඔන්න ස්ටිව් ජොබ්ස් මෙයා මේ ඩිවෙලොප් කරපු පික්සාර් කියන කම්පැනි එකයි Apple කම්පැනි එකයි දෙකම එකට එකක් කරලා එයාගේ යටතේ තියාගත්තා. එයා ගොමනි ආපහු බිස්නස් එකට එකතු වුණා. හරි. හොඳම තැන් දෙකක් තියෙනවා මෙයාගේ ජීවිත කතාවේ. මෙයා ඔයාලා දන්නවද මෙයාගේ ආගම මොකක්ද කියලා? මෙයා ඒ දවස්වල කියන්නේ මෙයා Apple කම්පැනිය දියුණුවට පත් වෙන දවස්වල මෙයා මැරෙන්න කලින් අවුරුදු කිහිපයේ ලෝකයේ ලොකුම ධනවතා විදිහට මෙයා හිටියා. ලෝකේ වැඩිම ධනවත් පුද්ගලයා සහ ලෝකේ වැඩිම ධනවත් ආයතනයේ විදිහට Apple කම්පැනි හිටියා. හරි. මෙයා බෞද්ධ ආගම තමයි අදහලා තියෙන්නේ. ඇමරිකාවේ ඉපදුණු මිනිස්සෙක්, ඉංග්‍රීසි මිනිස්සෙක් බෞද්ධ ආගම තමයි මෙයා අදහලා තියෙන්නේ. එයා ඒක තැන් කීපයකදී ප්‍රකාශ කරලා තියෙනවා. අර මම කිව්වනේ දැන් මෙයා පික්සා කම්පැනියත් අරගෙන Apple කම්පැනිට ආපහු ආවා කියලා. මේ ආවට පස්සේ මෙයා හිටි හැටියෙම අතුරුදහන් වුණා. ලෝකේ හොයන්න ගත්තා මෙයා මේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ හොයාගන්නත් නැහැ. හැබැයි මෙයාගේ මේ සංවිධායකට කියලා තියෙන කෝඩිනේටර්ට කියලා ගිහිල්ලා තියෙන්නේ. එයා කියන්නේ කොහෙද ගියේ කියලා අවුරුදු 1කමාරක් විතර මුළු ලෝකෙම අතුරුදහන් වෙලා හිටියා. ඊට පස්සේ අවුරුදු 1කමාරකින් විතර පස්සේ මෙයා ආපහු කම්පැනිට ආවා. හරි. ඇවිල්ලා යා කිව්වා කොහෙද ගියේ කියලා. ඔයාලා හිතන්නේ කොහෙ ගියා කියලාද යා? එයා පුතේ ඇමරිකාවේ ඉඳන් ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවේ හිමාල වනයේට ඇවිල්ලා භාවනා කරලා තියෙනවා. මේ ලෝකේ ලොකුම සල්ලිකාරයා. හරි ඇත්ත කතාවක්. ලෝකේ ලොකුම සල්ලිකාරයා ඇමරිකාවෙන් ඉඳන් ඉන්දියාවට ඇවිල්ලා හිමාල වනයේ භාවනා කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ යාගේ මනස දියුණු කරගන්න කියලා යා කියලා තියෙනවා. සමහර විට ඒකත් එක හේතුවක් වෙන්නේ එයාගේ මනස දියුණුවන එක අවුරුදු ගාණක් ඉස්සරහට එන්න නියමිත තාක්ෂණයේ වර්තමානයේදී ඊට පස්සේ යා එලි දැක්වුවා Apple කම්පැනිය ඇතුළේ. අපි මේ අද භාවිතා කරන sensor phone, touch screen phone එක, fingerprint sensor, ඒ වගේ sensors ගොඩක් Apple කම්පැනි ඇතුලේ නිර්මාණය කරපුවා. මුලින්ම හැදුවේ Apple කම්පැනි ඒවා. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ආ කම්පැනි ඉඳලා 2011 දී ගොඩක් කාලයක් හිටියා මෙයා රෝගාතුර වෙලා බේත් ගන්න ගමන් හිටියා. 2011 දී එයා මේ ලෝකෙන් සමුගත්තා. හරි සමුගත්තත් එයාගේ නම තවමත් ලෝකේ තියෙනව නේද? ලෝකෙට ගොඩක් මෙහෙවරක් කරපු පුජ්‍යලෙක් තමයි මේ. එයා තමයි ඔයාලගේ ටියුට් එක පිටිපස්සේ ඉන්නේ එතකොට. හරි. හරි. දැන් මම ඔයාලගේ ඉස්සරහට දෙන ටියුට් වලට ගොඩක් මේ A level ටියුට් වලට ඔය වගේ ඔයාලගේ ටියුට්ත් ඉස්සරහට හැදෙනවා එක දෙක. එතකොට ඔයාලටත් ඒවා දානවා. ඔය වගේ කතන්දර ඊට පස්සේ වැදගත් දේවල් ලෝකේ දැනගෙන ඉන්න ඕනේ දේවල් ගොඩක් දානවා. හරි. ඒතකොට ඔයාලටත් ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම හිතනවා මේ කතන්දරෙත් ඔයා මොන හරි අලුත් දෙයක් ගන්න ඇති. දැන් හිතමු නැති දෙයක් ඉගෙන ගන්න ඇති. හරි. අයි මේ think different කියන එක මම ඔළුවෙන් හිටගෙන ලියලානේ. වෙනස්ව හිතන්න කියලා කියන්නේ. මේක තමයි. එයාගේ තීම් එකක් තමයි think different කියලා කියන්නේ. වෙනස්ව හිතන්න කියලා. ඒක පොඩ්ඩක් මම වෙනස්ව හිතලා ඒක අනිත් පැත්තට දැන් පෙරදිලා නෙමෙයි හොඳේ. හරි. එහෙමනම් අපි ටියුට් එකේ ඇතුළට පටන් ගමු යන්න ටියුට් එක කරන්න. මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙනවා කම්පියුටර් හાર્ඩ්වෙයාර්. හાર્ඩ්වෙයාර් කියන්නේ මොනවද? පරිගණක ත්‍රුඩාංග.
පරිගණක දෘඩාංග. දෘඩාංග කියන්නේ මොනවද? දෘඩාංග කියන්නේ අපේ කම්පියුටර් එකේ අතෙන් අල්ලන්න පුළුවන් සෑම පරිපතමය උපාංගමය කොටසක් අපි කියනවා දෘඩාංගයක් කියලා. කම්පියුටර් එක ඇතුලේ තියෙන්න පුළුවන්, කම්පියුටර් එකට පිටින් තියෙන්න පුළුවන්, අතෙන් අල්ලන්න පුළුවන් දෘඩ ද්‍රව්‍යයක් නම් සර්කිට් එකක් හෝ වේවා, ඩිවයිස් එකක් හෝ වේවා, අපි ඒකට කියනවා දෘඩාංගයක් කියලා. හරි, හරි දේශී එක. හරි. එහෙනම් අපි ලියා ගමු එතන පරිගණක දෘඩාංග කියන්නේ මොනවද කියන එකට. පළවෙනි කරුණ එහෙනම් ලියා ගන්න. පරිගණක ලෝකය තුල මම දිගටම ලියන්න ඈ ඔයාලා ලියා ගන්න. පරිගණක ලෝකය තුල අපට හමුවන අතින් ස්පර්ශ කළ හැකි යාන්ත්‍රිකමය හා පරිපතමය උපාංග කොටස් සියල්ලම යාන්ත්‍රිකමය හා පරිපතමය උපාංග කොටස් සියල්ලම දෘඩාංග ලෙස හඳුනාගත හැක. ඊළඟට මම දීලා තියෙනවා කම්පියුටර් හાર્ඩ්වෙයාර් අධ්‍යයනයේහි පාසුව සඳහා පහත ලෙස බෙදා දැක්විය හැක කියලා. හරි. අපි මේ ඉගෙන ගන්න දෘඩාංග වර්ග පුතේ අපි කොටස් දෙකකට බෙදා ගන්නවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි devices. devices කියලා කියන්නේ අපි උපාංග වලට. ඉංග්‍රීසි වචන සිංහල වචන රට දෙන අය අමාරුයි ලියාගත්තට කමක් නැහැ ටියුට් එකේම උපාංග වලට. CPU කියලා කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයට Central Processing Unit. මධ්‍ය සැකසුම් ඒකකේ. හරි. ඒකත් පුතේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් එකක්. ඒක ගැන අපි වෙනම ඉගෙන ගන්නවා දෙවෙනි එක. devices ගත්තාම, උපාංග ගත්තාම අපිට උපාංග ප්‍රධාන වශයෙන් වර්ග තියෙනවා කීයක්ද? 1 2 3 4. මේකෙන් අපි හතරවෙනි එක නැතුව 1 2 3 කියන ටික අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා. මොනවාද මේ devices? input devices. ඒ කියන්නේ දත්ත ඇතුළත් කරන්න භාවිතා කරන උපාංග. දැන් ඔයාලා දන්නවා අපේ කම්පියුටර් එකේ process එක කොහොමද වෙන්නේ කියන එක මම කියලා දීලා තියෙනවා මේ වෙද්දී. 6-7 වසර වල ඉඳගෙන input කරලා ඊට පස්සේ ඒක process කරලා ඒක output කරනවා. නේද? අවශ්‍ය වුණාම අපේ පරිගණකයට පුළුවන් අපේ තියෙන මේ process කරන දත්ත කබඩා කරලා තියාගන්න. storage කියලා කියමු. අපි ගබඩාවක් විදිහට මතකයේ තියාගන්නත් පුළුවන්. ඒවා ඕන වුණාම ආපහු ලබා ගන්නත් පුළුවන්. හරි. ඉතින් මේවා කරන්න එක එක උපාංග තියෙනවානේ. මොකෙන්ද නැත්තම් කරන්නේ? දත්ත ඇතුළත් කරන්න උපාංග තියෙනවා. දත්ත සකස් කරන්න අපේ පරිගණකයේ උපාංග තියෙනවා. දත්ත පිටතට ලබා දෙන්න උපාංග තියෙනෝනේ. ඒ වගේමයි දත්ත ගබඩා කරලා තියාගන්නත් අපේ පරිගණකයේ උපාංග තියෙනවා. හරි. පරිගණකයේම නැතත් වෙනමම පිටින් සම්බන්ධ කරන්න හරි මේවට උපාංග තියෙන්න ඕනේ. ඉතින් අපි මේ ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ ක්‍රියාවලියට. අපි අර එදා ඉඳන් ඉගෙන ගත්ත මේ පරිගණකයේ ක්‍රියාවලියට භාවිතා කරන උපාංග වර්ග ටික තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඒකෙන් අපි මුලින්ම ඉගෙන ගන්නවා input devices. පරිගණකයට දත්ත ඇතුළත් කරන්න තියෙන උපාංග. input devices කියලා අපි කියනවා. හරි. input devices අපි ගොඩක් ඉගෙන ගන්නවා මේ පාඩමේදී. ගොඩක්. හැබැයි ඉක්මනින් ඉගෙන ගන්න සිද්ධ වෙනවා අපිට. හරි. කීයක් ඉගෙන ගන්නවද අපි? input devices අපි ඔන්න 21ක් ඉගෙන ගන්නවා. නේද? input devices වලට කියපු ගමන් මතක් වේවි. mouse එක, keyboard එක, touch pad එක, touch screen එක, light pen එක, joystick එක ඔන්න ඔය වගේ දැන් 10 වසර ළමයිට නම් මතක් වේවි. 9 වසරට පොඩ
දන්නවා ඇති. හරි. අපි ඉතින් බලමු මේවා එකින් එක කොහොමද මේ වගේ වෙනස්කම් තියෙන්නේ කියලා. ඊළඟ කරුණ ලියා ගන්න ආදාන උපාංගයක් කියන්නේ මොකක්ද කියන එක මම විස්තර කරන්න මෙතනදී. පරිගණක ප්‍රොසෙසරයට සැකසීමට හැකි වෙන ලෙසට පරිගණකයේ තුලට දත්ත ඇතුළත් කළ හැකි උපාංග input devices එවත් ආදාන උපාංග ලෙස හැඳින්වේ. දත්ත ඇතුළත් කළ හැකි උපාංග input devices එවත් ආදාන උපාංග ලෙස හැඳින්වේ. ඊළඟම දීලා තිනවා බහුලව භාවිතා වන ආදාන උපාංග කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමු කියලා. හරි. ඔන්න දැන් ඊළඟට අපි ලියා ගන්න යන්නේ මොනවාද අපි භාවිතා කරන ආදාන උපාංග කියලා. අපේ ප්‍රධානම ආදාන උපාංගය තමයි කීබෝඩ් එක. අපි යාට කියනවා මොකක් කියලාද? යතුරු පූර්ව. අපි ලිස්ට් එකම ලියාගෙනමු. දෙවෙනියට අපි ඉගෙන ගන්නවා මවුස් එක. අපි කියනවා මූසිකය. තුන්වෙනියට අපි ඉගෙන ගන්නවා ජොයිස්ටික්. අපි යාට කියනවා මෙහෙයුම් පටිය කියලා කියනවා. සිංහලෙන්. මෙහෙයුම් පටිය. එහෙම නැත්නම් ජොයිස්ටික් කියලාම සමහර අවස්ථාවලදී සිංහලෙන් හඳුන්වනවා. ඒක ගැටලුවක් නැහැ. ඔයාලා මම මේ ලියන ගමන්ම අපි ලියාගමු. හතරවෙනි එක අපි කියනවා ටච් ස්ක්‍රීන්. ස්පර්ශක තිරය. පස්වෙනි එක ලියා ගන්න ටච් පෑඩ්. ස්පර්ශක පෑඩය. හයවෙනි එක. හයවෙනි එක ලියා ගන්න ලයිට් පෙන්. ආලෝක පෑන. හත්වෙනි එක ට්‍රැක් බෝල්. අපි යාට ට්‍රැක් බෝල් කියලාම කියමු. අටවෙනි එක ෆ්ලැට් බෙඩ් ස්කැනර්. අපි යාට කියනවා සිංහලෙන් පැතලිතල සුපරීක්ෂකය. කියලා කියනවා. නවවෙනි එක ලියාගමු බාකෝඩ් රීඩර්. එයාට අපි කියනවා තීරු කේත කියවනය. දහය 11 12 13 14 කියන ටික මම දීලා තියෙනවා. ඒක විශේෂයෙන් අපි පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න ඕනේ. ඒවා නිසා පොඩ්ඩක් විශේෂ වෙන්න මමම දුන්නා. හරි. magnetic ink character reader MICR කියලා කියන අපි කෙටි කරලා චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය. මේවා ගැන ඉගෙන ගමු. optical character recognition OCR ප්‍රකාශ අක්ෂර සංජානන උපක්‍රමය. optical mark recognition OMR ප්‍රකාශ ලකුණු සංජානන උපක්‍රමය. electronic card reader විද්‍යුත් කාඩ්පත් කියවන. fingerprint reader ඇඟිලි සලකුණු කියවන. හරි. 15 වෙනි එක ලියා ගන්න digital camera. digital කැමරාව කියලා අපි කියනවා. නැත්නම් සංඛ්‍යාංක කැමරාව කියලාත් කියනවා.
16 ලියන්න වීඩියෝ කැමරා. චලන ඡායාරූප කැමරා එහෙම නැත්නම් වීඩියෝ කැමරා. 17 ලියා ගන්න වෙබ් කැමරා. ට CCTV කැමරා නේද? CCTV වල දිග නම තමයි පුතේ මෙතන දාලා තියෙන්නේ. closed circuit TV කියන්නේ තමයි CCTV කියලා කෙටි කරලා අපි හඳුන්වන්නේ. පියව් පරිපත රූපවාහිනී කැමරා කියලා තමයි සිංහලෙන් කියන්නේ. 19 මයික්‍රොෆෝන්. මයික්‍රොෆෝනය. 20 graphic tablet. එහෙම නැත්නම් ඩිජිටයිසර් කියලා කියනවා. චිත්‍රක පලකය සංඛ්‍යාංකකය කියලා කියනවා. 21 විදිහට sensors අපි ලියාගමු. සංවේදක. ඔයාලගේ පුතේ O level syllabus එකට මේ මම මෙතන දීලා තියෙන input devices 21ම ඉගෙන ගන්න කියලා නැහැ. නමුත් මම අපිට එදිනෙදා භාවිතා කරන්න තියෙන වැඩි වශයෙන් හම්බෙන ටිකක් තමයි මේ එකතු කරලා මෙතන දාලා තියෙන්නේ. හරි. අපි වැඩිපුර ටිකක් දැනන් ඉන්න එක කෝකටත් හොඳයි නිසා. මම හැමදාම කැමති ඔයාලට වැඩිපුර දෙයක් දෙන්න. හරි. දැන් මෙතනින් සමහර ඒවා තියෙන්නේ නැති ඔයා අහලා තියෙනවා, ඔයා දැකලා තියෙනවා, ඔයා මොනවද මේකෙන් කරන්න කියලා දන්නවා. ඔයා සමහර විට භාවිතා කරලා තියෙනවා. හරි. මේකෙන් මොනා කරත් පරිගණකයට දත්ත ඇතුළත් කරන එක තමයි කරන්නේ. භාවිතා කරන විදි එකකට එකක් වෙනස්. භාවිතා කරන තාක්ෂණ එකකට එකක් වෙනස්. ඒ නිසා අපි එකින් එක පොඩ ඉගෙනගෙන යන්න තියෙනවා. හරි. ඔයා අහලා නැති ඒවා ගැනත් අපි චුට්ටක් මේක ඉගෙන ගමු. 21ක්ම තියෙන නිසා ඔන්න පොඩ්ඩක් එක දිගට කරගෙන යද්දී කම්මැලි ගතියකුත් එන්න පුළුවන්. හරි. ඒ නිසා මම මේ එකින් එකට ඒ devices වලට අදාළව පොඩි වීඩියෝ එකක් පෙන්නනවා device එක ගැන. හරි. එතකොට අපි ඒකම තව පොඩ්ඩක් ඉගෙන ගන්න නේද? එහෙනම් අපි මුලින්ම පටන් ගමු keyboard එක අපිට තියෙන. keyboard යතුරු පුවරුව. හැම එකෙම ලියන්න දෙන්නේ නැහැ පුතේ. අපිට අත්‍යවශ්‍ය වගේ විතරයි අපි මම ඔයාලට ලියන්න හිස්තන් තියලා තියෙන්නේ. මේ වගේ ඉස්සරහගේ වගේ ගොඩක් ලියන්න තියෙන ඒවා අඩු කරලා තියෙන්නේ. චුට්ටක් තමයි ලියන්න තියෙන්නේ. හරි. මේ devices ගැන අපි ප්‍රායෝගික ලෝකේ ඉගෙනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. හරි. keyboard එක යතුරු පුවරුව. අපේ කම්පියුටර් එකේ ප්‍රධානම ආදානුපාංගය වෙන්නේ මේක. මුලින්ම හොයාගත්තු නැත්නම් මුලින්ම භාවිතා කරපු ආදානුපාංගයත් මේක. අර ඒ දවස්වලම පංච් කාඩ් භාවිතා කරාට පස්සේ අපි මේ අද කාලේ අපිට භාවිතා කරන්න තියෙන input devices වලින් තියෙන ඉතුරුලා තියෙන එක keyboard එක තමයි මුල්ම කාලේ හොයාගත්තේ. ඒ දවස්වල keyboard එක කියලා කියන පරිගණකයේ ප්‍රධාන input device එක. අදත් එහෙමයි. නමුත් ඒ දවස්වල කම්පියුටර් එක on වෙන්නේ නැති වුණා keyboard එක කම්පියුටර් එක අඳුනගත්තේ නැත්තම්. පරිගණකයේ මෙහෙයුම් පද්ධතියෙන් operating system එකකින් keyboard එකක් plug කරලා තියෙනවා කියලා අඳුරගත්තේ නැත්නම් කම්පියුටර් එක on වෙන්නේ නැතු වුණා. ඒ තරම් keyboard එක කියන එක පරිගණකයේ ප්‍රධානම input device එක වෙලා තිබුණා. හරි. නමුත් දැන් එහෙම නැහැ නේද? දැන් keyboard එක plug in කරේ නැහැ කියලා කම්පියුටර් එක on වෙනවා. අපිට virtual keyboard එකක් හරි භාවිතා කරන්න පුළුවන්. keyboard software එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් අපිට දැන් නේ. ඔන්න ඒක අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලා keyboard එක ගැන ලොකුවට ඔයාලට කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඔයාලා keyboard එක දන්නවා. එක එක විදිහේ keyboard එකක් තියෙනවා. එක එක keys සංඛ්‍යා වලින් තියෙන keyboard තියෙනවා.
සමහර කීබෝඩ් වල කීස් අඩුයි. සමහර කීබෝඩ් වල කීස් වැඩි. ඒ එක එක අවශ්‍යතාවයන් වලට හදපු කීබෝඩ්. සමහර කීබෝඩ් හදන්නේ කඩවල් වල පොඩි බිල් එකක් ටයිප් කරගන්න. නැත්තම් ටයිප්රයිටර් කෙනෙක්ට සෑම අනුලක්ෂණයක්ම එක කීබෝඩ් එකක් ඕන. සමහරට ගේම් ප්ලේ කරන කෙනෙක්ට අමතරව වැඩිපුර කීස් එක සමහර වෙලාවට කීබෝඩ් නිර්මාණය කරලා තියෙනවා. ගේමින් වලට වෙනම. හරි ඔයාලට දැකලා ඇති නම් මම පෙන්නන්න තා පොඩ්ඩේ. සමහර කීබෝඩ්ස් තියෙනවා කීබෝඩ් එකේම ඩිස්ප්ලේ එකකුත් තියෙනවා. කීබෝඩ් එකේම ටච් පෑඩ් එකකුත් තියෙනවා. කීබෝඩ් එකේ ලයිට් තියෙනවා. කීබෝඩ් එකෙන් කම්පියුටර් එක ඔෆ් කරන්න පුළුවන්. නොයි වගේ නොයක જાතියේ කීබෝඩ් හදලා තියෙනවා ඉතින් වර්තමානයේදී. සමහර කීබෝඩ් තියෙනවා කීබෝඩ් එක රෝල් කරලා සාක්කුවේ දාලා යන්නත් පුළුවන්. ෆ්ලෙක්සිබල් කීබෝඩ්. සමහර ඒවා බ්ලූටූත් වලින් වැඩ කරනවා. සමහර ඒවා වයර් තියෙනවා. නොයි වගේ විවිධ වර්ගයේ පරිගණක යතුරු පුරු තියෙනවා. එහෙනම් අපි මෙයාට ලියාගමු පළවෙනි ඔයාලට ලියන්න තියෙන පළවෙනි කරුණ. මෙන්න මෙතන යම් යතුරක් තද කළ විට මේකේ තමයි ලොකුවට බලයන් තියෙන පුතේ. යම් යතුරක් තද කළ විට එම යතුරට අදාළ විදුලි සංඥාව හෙවත් කේතය යතුරු පුවරුවේ ඇති පරිපතය මගින් ලබාගෙන ප්‍රොසෙසරය වෙත යවයි. ඒකටම ලියන්න ප්‍රොසෙසරය එම කේතය ASCII කේතය බවට හරවාගෙන ASCII කියලා ලියද්දි මෙහෙම ASCII කේතය කියන්නේ මොකක්ද කියලා ඊළඟ පාඩමේ අපි ඉගෙන ගන්නවා. ASCII කේතය බවට හරවාගෙන දැනුත් මම ටිකක් කියලා දෙන්න. අදාළ යතුරු හඳුනා ගනි. ASCII නැත්නම් යුනිකෝඩ් වෙන්නත් පුළුවන්. අදාළ යතුරු හඳුනා ගනි. ඒකටම ලියන්න අනතුරුව භාවිතා කරන මෘදුකාංගයට එම යතුර භාවිතා කළ හැක. පුතේ කීබෝඩ් එක නිතරම ඉන්නේ බටන් එකක් ප්‍රෙස් කරලාද කී එකක් ප්‍රෙස් කරලාද කිය හොයන ගමන්ම තමයි ඉන්නේ. තත්පරයට විශාල වාරයක් කීබෝඩ් එක සර්ච් කරනවා කොහේ හරි බටන් එකක් ප්‍රෙස් කරලාද කියලා හොයලා බලනවා. බටන් එක ප්‍රෙස් කරලා නම් ඒක අදාළ ප්‍රෙස් කරපු නැත්නම් අදාළේ භාවිතා කරපු මෘදුකාංගයට යවන්න ඕන. හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. වාගේ කම්පියුටර් එක තියෙනවා මෙන්න කම්පියුටර් එකේ කීබෝඩ් එක තියෙනවා කීබෝඩ් එකේ එක බටන් එකක් අපි හිතමුකෝ මෙතන තියෙන බටන් එක කියලා ඒ අකුර ඒ ඔතන නෙමෙයි තියෙන්නේ ඒ තියෙන්නේ මෙතනනේ
ඒ අකුර ඔන්න ප්‍රෙස් කරා කියමු. ඒ අකුර ප්‍රෙස් කරාට පස්සේ මේක කීබෝඩ් එක සම්බන්ධ කරලා තියෙනවා වගේ පද්ධති ඒකකයට නේ. මේ දෙක අතර තමයි කීබෝඩ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ හරහා මේ විදුලි කේතය ඒ අකුර ප්‍රෙස් කරා කියන කේතය විද්‍යුත් සංඥාව මෙයාට අරගෙන යනවා. ඊට පස්සේ මෙයාගේ ඇතුලේ තියෙන ප්‍රොසෙසර් එකෙන් තමයි සකස් කරන්නේ. මෙන්න මෙතන තියෙන බටන් එක ප්‍රෙස් කරා. හරි. එතකොට එයා අඳුනගන්නේ ඒක විදුලි කේතයක් විදිහට. මෙන්න මේ වගේ data එකක් විදිහට තමයි අඳුනගන්නේ. මේ වගේ කේතයක්. මේ වගේ සිග්නල් එකක් ආවොත් ඒ වෙනුවට මම මොකක්ද පෙන්වන්න ඕනේ සංකේතය කියන එක තමයි අර අපි කිව්වේ ASCII කෝඩ් එක කියලා. ඒ වගේ සංඛ්‍යා නිරූපණ ක්‍රම තියෙනවා. පරිගණකේ එක එක සංඛ්‍යා අක්ෂර නිරූපණය කරන කේත ක්‍රම තියෙනවා. හරි. ඒ කේත ක්‍රමයකට අනුව අපේ ප්‍රොසෙසර් එක හඳුනා ගන්නවා මෙන්න මෙහෙම එකක් තමයි පෙන්눔 කරේ. ඒ කියන්නේ මම මේ වගේ එකකට පෙන්눔 කරන්න ඕනේ මෙන්න මේ කියන අක්ෂරය කියලා ප්‍රොසෙසර් එක හඳුනා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? සිස්ටම් යුනිට් එකේ ඉඳගෙන මොනිටර් එකට යනවනේ. කේබල් එක, data කේබල් එක, මොනිටර් එකට VGA කේබල් එක කියන්නේ. ඒක හරහා දත්ත සම්ප්‍රේෂණය කරලා මේ මොනිටර් එකේ අර භාවිතා කරන මෘදුකාංගයේ ඒ අකුර පෙන්වනවා. හරි. ඕකයි කම්පියුටර් එකේ අපි කීබෝඩ් එකේ කී එකක් ප්‍රෙස් කරපුවාම සිද්ධ වෙන ඇත්තම කතන්දරේ. හරි. ඉතින් බලන්න කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක්ද මේ තත්පරයකටත් වඩා අඩු කාලයකදී සිද්ධ වෙන්නේ කියලා නේ. නැත්තම් ප්‍රොසෙසරේ දන්නේ මේ තියෙන්නේ මෙයා ප්‍රොස් කරේ A මේ ප්‍රෙස් කරේ B කියන ප්‍රොසෙසරේ අඳුරන්නේ මම කලිනුත් කියලා දීලා තියෙනවා ප්‍රොසෙසර් එක අඳුරන්නේ 0.1 කියන දත්ත විතරයි. ඒවට අනුව තමයි එයා මේවා පරිවර්තනය කරගන්නේ යම්කිසි ක්‍රමවේදයකට මේ අක්ෂර සංකේත වලට. හරි. ඔන්න ඒතර කීබෝඩ් එකක් වැඩ කරන්නේ ඒ විදිහට. එතකොට මේ ඒවා කොහෙද තියෙන්නේ දැන් 01 0101 කියන එකේ කොහෙද මතක තියාගෙන තියෙන්නේ කියලා නේ. දැන් ප්‍රොසෙසරයට දැනගන්න එපයි. හොඳ ප්‍රශ්නයක්. එක බිඳුව කියන ඒවා කොහෙද තියෙන්නේ? මේක A, මේක B, මේක මේ විදිහ එකක් කියලා අඳුර ගන්න කොහෙද තියෙන්නේ. ඒවට අපේ පරිගණක මෙහෙයුම් පද්ධති වලින් පරිගණක ප්‍රොසෙසර්ස් එකතු වෙලා භාවිතා කරන කේත ක්‍රම තියෙනවා කම්පියුටර්ස් වල. ඒ කේත ක්‍රම අපි ඉගෙන ගන්න ඔයාලගේ ඊළඟ පාඩමේ. ඒවා තමයි මම දැන් නිකන් කියන්නම්. BCD ඊට පස්සේ ASCII හරිද Unicode කිය කේත ක්‍රම තියෙනවා. මෙන්න මේ කේත ක්‍රමවල ඇතුලේ තියෙනවා A නිරූපණය කරන්නේ මේ විදිහට. B නිරූපණය කරන්නේ මේ විදිහට. කීකේ ඔහොම තියෙනවා. හරිද? ඒතර A එකෙන් හඳුනගෙන තමයි කම්පියුටර් එක A ස්ට්‍රක්චර් එක දීලා දිනවා කම්පියුටර් එකට. ඒතර එයා ඒකෙන් ටැලි කරලා කන්වර්ට් කරගෙන තමයි ප්‍රොසෙස් කරන්නේ. පැහැදිලිද? ඔව්. හරි. අපේ කම්පියුටර් එකේම මෙන්න මේ කේත ක්‍රම භාවිතා වෙනවා. BCD කියලා කියන්නේ ඉස්සර භාවිතා කරපු කේත ක්‍රමයක්. වර්තමාන කම්පියුටර්ස් වල ASCII Unicode වගේ කියන කේත ක්‍රම වලට අනුව තමයි අර එක බිඳුව අනිකුත් අක්ෂර සංකේත වලට හරවා ගන්න. හොඳ ප්‍රශ්නයක් ඒක. හරි. අපි ඊළඟ පාඩමේ මේ ගැන තවත් වැඩිදුරට කතා කරමු. මොකද දැන් කේත ක්‍රම උගන්වන්න ගියොත් එහෙම ඒ පැත්තට ගොඩක් වැඩි යනවා. මම සරලව මම කිව්වේ සිද්ධ වෙන වැඩේ මේ. හරි. පරිගණක මෙහෙයුම් පද්ධති වැඩ කරන කේත ක්‍රම තියෙනවා. ඒවට අනුව ඒ කේත ක්‍රම වල හඳුන්වලා දීලා තියෙනවා මේක මෙහෙමයි පෙන්වන්නේ මේක මෙහෙමයි පෙන්වන්නේ. මේකෙන් පෙන්වන්නේ මේක මේකෙන් පෙන්වන්නේ මේක කියලා. ඒකට අනුව තමයි ප්‍රොසෙසරේ කැල්කියුලේෂන් එක කරන්නේ. ඒ කරලා ඒකට අදාළ අක්ෂරය නිරූපණය කරනවා. ප්‍රොසෙසර් එක දන්නේ මම මේ මොකක්ද ඒද නිරූපණය කරන්නේ APPLE Apple ගෙඩියක්ද මේ නිරූපණය කරන්න කියන එක ප්‍රොසෙසර් එක දන්නේ නැහැ. එයා අඳුරන්නේ මෙන්න මේ එක බිඳුවෙන් තියෙන බිටු වලින් සමන්විත අනුක්‍රම රටාවක් විතරයි.
එතකොට එක බිඳුව විතරද ඒක තියෙන්නේ වෙන ඔව් ඉලක්ක? 1.0 විතරයි තියෙන්නේ. ප්‍රොසෙසර් එක අඳුරන්නේ ඔච්චරම. 1.0 තමයි අපි මේ භාවිතා කරන data ප්‍රොසෙසරේ අඳුරගන්නේ. අපි සින්දුවක් කිව්වත්, අපි කම්පියුටර් එකේ සින්දුවක් ප්ලේ කරත්, අපි කම්පියුටර් එකේ ෆොටෝ එකක් ඕපන් කරත්, එහෙම නැත්නම් ඔයා යාළුවෙකුට මැසේජ් එකක් යවුවත්, ඔයා ඉන්ටර්නෙට් එකෙන් මොකක් හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරත්, කම්පියුටර් එකේ භාවිතා කරන සෑම දත්තයක්ම 1.0යි කියන දත්ත දෙකේ එකිනෙකට වෙනස් ආකාර රටාවකින් තමයි හඳුනාගන්නේ. ඒවා කොහොමද අඳුනගන්නේ කියලා අපි තුන්වෙනි පාඩමෙන් සම්පූර්ණ සාකච්ඡා කරනවා. හරි. කොහොම මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන ඔයාලගේ තුන්වෙනි පාඩමේ ඒ ටියුට් එක. ඒක අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ ඕක තමයි. කොහොමද එක බිඳුවෙන් අකුරු නිරූපණය කරන්නේ, ශබ්ද නිරූපණය කරන්නේ, ෆොටෝ නිරූපණය කරන්නේ, වීඩියෝ නිරූපණය කරන්නේ කම්පියුටර් එක ඇතුලේ. මේ මම දැන් ඔය කියලා දුන්නු කතන්දරේ. මම කියේ වැඩි දුරට තියනවා කියලා ඒකේ. ඔය කතන්දරේ කොහොමද නිරූපණය කරන්නේ? මේ කොහොමද සිග්නල් එකක් වැඩ කරන්නේ? එක බිඳුවෙන් කොහොමද කම්පියුටර් එක ඇතුලේ පාට පෙන්වන්නේ? ඔය වගේ කීපයක්ම තියෙනවා අපිට ඉගෙන ගන්න. ඊට පස්සේ මේ සංඛ්‍යා පද්ධති කියන්නේ සංඛ්‍යා පරිවර්තන පොඩ්ඩක් ගණන් හදන්න තියෙන පාඩමක්. මේ තියෙන මම මේ කියපු කෝඩ් ටික BCD ASCII BCD IC Unicode පරිගණකවල භාවිතා කරන කේත ක්‍රම. මේ කේත වලින් කොහොමද එක එක වචන අඳුනගන්නේ කියන එක මේකෙදි ඉගෙන ගන්නවා. මේ dog කියලා වචනේ කම්පියුටර් එකේ පෙන්වන්නේ කොහොමද? මෙන්න මේ විදිහට පෙන්වන්නේ. එයා අඳුනගන්නේ මේ විදිහට. මේ තියෙන්නේ ඒ වගේ වෙන් කරපු අක්ෂර. A පෙන්වන්නේ මෙහෙම, B පෙන්වන්නේ මෙහෙම. හරි, ඔය විදිහට. මේ තියෙන්නේ ශබ්දයක් කොහොමද කම්පියුටර් එකේ පෙන්වන්නේ ද්විමේය දත්තයක් විදිහට. මේ තියෙන්නේ ශබ්ද තරංගයක්. වොයිස් එකක්. ඒක කොහොමද අන්තිමට ද්විමේය එක බිඳුව දත්තයක් විදිහට හදාගන්නේ. ෆොටෝ එකක් කොහොමද පාටක් කොහොමද එක බිඳුවට හදාගන්නේ. ඔන්න ඔය ටික තමයි අපිට මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ. දැන් ඔන්න ඔය අහපු නිසා මම ඒ ටික පෙන්නවා. තුන්වෙනි පාඩමේ අපි ඒවා වැඩි දුර ඉගෙන ගන්න. හරි. පැහැදිලි නේද දිරස? ඔව්. හරි එහෙනම් අපි මේක ලියාගත්තා. සම්මත යතුරු පුවරුවකට සාමාන්‍යයෙන් යතුරු කීස් 103ක් තියෙනවා ස්ටෑන්ඩඩ් කීබෝඩ් එකක. සාමාන්‍යයෙන් කීබෝඩ් එකක. නමුත් අපිට මේක මේ ගානමයි කියලා කියන්න බෑ. හරිද? ඒ කියන්නේ කීබෝඩ් එකෙන් කීබෝඩ් එකට කීස් වෙනස් වෙන්න පුළුවන් තියෙන ප්‍රමාණය. අර මම කලින් කිව්වේ ගේම් ප්ලේ කරන කෙනෙකුට වෙනම ජාතික කීබෝඩ් එකක් ඕන. සාමාන්‍ය වැඩ කරන කෙනෙකුට වෙනම ජාතික කීබෝඩ් එකක්. කැෂියර් එකක ඉන්න කෙනෙකුට වෙනම ජාතික කීබෝඩ් එකක්. සමහර කීබෝඩ්ස් වල කීස් ටිකයි තියෙන්නේ. ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ එක එක ජාතියේ කීබෝඩ් කිහිපයක්. එක එක හැඩයෙන් එක එක ප්‍රමාණයෙන් එක එක විදිහට කීබෝඩ් තියෙනවා. මම කියවර ෆ්ලෙක්සිබල් කීබෝඩ් තියෙනවා කියලා මේ තියෙන. නමන්න පුළුවන් කීබෝඩ් එකක්. මෙන්න මේක පුතේ virtual keyboard කියන එක. මේ වගේ keyboards දැන් තියෙනවා. පොඩි උපාංගයක් මේ වගේ පැතලි මේසයක් තලයක් මත හිටවලා ඒකෙන් නිකුත් වෙන ආලෝක ධාරාවක්. ඒ කියන්නේ ඒකෙන් නිකුත් වෙන ලේසර් කිරණකින් මේසයේ උඩ මේ keyboard එක ඇඳෙනවා. මේසයේ උඩ keyboard එක ඇඳෙනවා. මේසයේ උඩ keyboard එක ඇඳුනට පස්සේ අපි මේසයේ උඩ type කරද්දී ඒ keys වල ආලෝකය උඩ type කරද්දී ඒක අඳුනගෙන කම්පියුටර් එක type වෙන system එකක් තමයි මේක. එතකොට අපිට පුළුවන් මෙන්න මේ device එක හරි පොඩි device එකක් මේක අපිට ලේසියෙන් සාක්කුවක දාගෙන තන තන අරගෙන යන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. virtual keyboard එක. ඇත්තටම keyboard එකක් නැහැ. light වලින් keyboard එකක් මවනවා. තලයක් මත ඒක උඩ type කරනවා. එතකොට අඳුන ගන්නවා. ඒ වගේ ටෙක්නොලොජි එකක් තමයි virtual keyboard කියලා කියන්නේ.
ඔන්න ඔය වගේ එතකොට එක එක වර්ගයේ කීබෝඩ්ස් තියෙනවා. හරි මම ඔයාලට පෙන්නලා ඉන්නම්. මම කියවනේ දැන් එකින් එකට වීඩියෝස් මම පෙන්නන්නම් කියලා. කීබෝඩ් වල ඉවලූෂන් එක තමයි මේක. ඒ කියන්නේ කීබෝඩ් කොහොමද මුල ඉන ඒ කාලේ නම් ආවේ කියලායි මේ තියෙන්නේ. Apple කම්පැනිෙන් හදපු මුල්ම කීබෝඩ් එක තමයි මේ තියෙන්නේ. 1983 නේ. ඔයාලා ඉපදිලත් නැහැ මං ඉපදිලත් නැහැ. C1 වෙන කීබෝඩ් එක. කීබෝඩ් C1 තමයි ඉන්නේ. නේ? බලන්න කීබෝඩ් එකේ නමයි කාලෙත් එක්ක කීබෝඩ් එක සංවර්ධනය වෙන හැටි ටිකෙන් ටික. හරි. ඒ එකක් ඊට පස්සේ මම කියවනේ තව අපිට එක එක වර්ගයේ කීබෝඩ්ස් තියෙනවා කියලා නේද? එක එක කට්ටියට ඕන වෙන විදිහේ එක එක වර්ගයේ කීබෝඩ්. මෙතන පෙන්නන්නේ කීබෝඩ් වර්ග කිහිපයක්. ගොඩක් මෙතන ගේමින් වගේ කීබෝඩ්ස් තියෙනවා. ඒකට ඔයාලා වැඩිපුර අවධානය ටිකක් යොමු කරන්න එක එක වැඩවලට කීස් වැඩිපුර තියෙනවා සමහර කීබෝඩ් වල. සමහර කීබෝඩ් වල ඩිස්ප්ලේස් තියෙනවා. සමහර කීබෝඩ් එකෙම ටච් පෑඩ් තියෙනවා.
මේ කීබෝඩ් එකේ වොන් දකුණු පැත්තේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. මෙන්න මේ කීබෝඩ් එකේ ඩිස්ප්ලේ එකක් තියෙනවා, ටච් පෑඩ් එකක් නේද? ඒක ටච් ස්ක්‍රීන් එකක්, ටච් කරන්නත් පුළුවන්. මේ කීබෝඩ් එකේ ස්පීකර්ස් උත් තියෙනවා. මේ බලන්න මේ සෝන් එකක් ප්ලේ වෙන්න දාලා තියෙන ස්පීකර්ස් තියෙනවා කීබෝඩ් එකේ. අපිට අද මවුස් එක ඉවර කරන්න වෙන්නේ නැහැ. නමුත් අපි මවුස් එක ගැන ලියාගෙනම නවත්තමු අද නේද? අද ඔන්න 9 වසර ළමයට එන්න කිව්වට හાર્ඩ්වෙයාර් කම්පොනන්ට්ස් පටන් ගන්නවා කිව්වට එක කම්පොනන්ට් එකයි පුතේ ඔන්න අද අපි ඉවර කරේ එකයි. මේ දෙවෙනි එකත් එක්ක මවුස් එකත් එක්ක දෙකයි. 9 වසර ළමයට දිගටම එන්න පුළුවන් මේකේ මේ පාඩම ඉවර වෙනකම් හાર્ඩ්වෙයාර් කම්පොනන්ට්ස් ඉවර වෙනකම් 9 වසර ළමයටත් එන්න පුළුවන්. අපිට දවස් 2ක් 3ක් වගේ එක දිගට කරන්න යද්දී ඉවර වෙයි හાર્ඩ්වෙයාර් කම්පොනන්ට්ස් ටික. දැනට එහෙනම් මේක ලියා ගන්නකො. මවුස් කියන එකේ පළවෙනි කරුණ. මතු පිටක් මත තබා චලනය කරන විට මතු පිටක් මත තබා චලනය කරන විට එහි යටපැත්තේ ඇති ගෝලයක සිදුවන චලනය අනුව ඊට සවිකල සංවේදක මගින් ජනනය කරන විද්‍යුත් සංවේදනයක් ප්‍රොසෙසරය වෙත යවා ඊට අදාළ මූසික හිසෙහි අපි කියනවා මවුස් පොයින්ටර් කියලා. ඊට අදාළ මූසික හිසෙහි මවුස් පොයින්ටර් චලනය සිදුවීම මෙහි සිදුවන ක්‍රියාදාමයයි. ඒක ආපහු කියනවාද? මතු පිටක් මත තබා චලනය කරන විට එහි යටපැත්තේ ඇති ගෝලයක සිදුවන චලනය අනුව ඊට සවිකල සංවේදක මගින් ජනනය කරන විද්‍යුත් සංවේදනයක් ප්‍රොසෙසරය වෙත යවා ඊට අදාළ මූසික හිසෙහි වරහන් ඇතුලේ මවුස් පොයින්ටර් මූසික හිසෙහි චලනය සිදුවීම මෙහි සිදුවන ක්‍රියාදාමයයි. හරි ඔය කිව්වේ පුතේ ඉස්සර තිබ්බ මවුස් එකක් ගැන. මවුස් එකට සම්බන්ධ කරලා තියෙනවලු යටපැත්තෙන් පොඩි ගෝලයක්. හරිද? දැන් ඔයාලා සමහර විට ඔයාලට ඒ වගේ මවුස් දකින්න ලැබුණෙත් නැහැ. මවුස් එකක යටපැත්තේ පොඩි බෝලයක් සම්බන්ධ කරලා තියෙනවලු. ඒක මතු පිටික තබලා ඒ බෝලේ මවුස් එක අපි එහෙට මෙහෙට අරගෙන යද්දි ඒ බෝලේ කැරකෙද්දි ඒකට සම්බන්ධ කරලා තියෙන සෙන්සර්ස් එහෙම නැත්නම් සංවේදක මගින් හොයාගන්නවා කොහෙටද මේක කැරකෙන්නේ කියලා. ඊට අදාළව අර අපි ඩිස්ප්ලේ එකේ දකින මවුස් පොයින්ටර් එක එහෙට මෙහෙට අරගෙන යන එක කරනවා.
ඔය ක්‍රමයේ තිබුණේ ඉස්සර ආපු මවුස් වල. අපි ඒකට කියනවා බෝල් මවුස් කියලා. හරිද? යට පොඩි රබර් බෝලයක් වගේ තියෙනවා. ඔයාලා සමහර විට දැකලා ඇති ගොඩක් වෙලාවට දැන් කාලේ මේ වගේ මවුස් නැහැ. කඩෙන් ගන්න නැහැ. දැන් අපිට තියෙන ඔප්ටිකල් මවුස්, ලේසර් මවුස්. දැන් කඩෙන් ගන්න තියෙන්නේ. ඔන්න මම එතනින් පල්ලෙහ දාලා තියෙනවා ඔයාලට. මූසිකයක වම් හා දකුණු වශයෙන් ප්‍රධාන බටන් දෙකක් ඇත. වත්මන් මූසිකවල ස්ක්‍රෝල් රෝදයක්ද ඇත. මවුස් එකේ අපි දන්නවා left right බටන් දෙකක් තියෙනවා. ස්ක්‍රෝල් වීල් එකක් තියෙනවා අපිට. උඩට පල්ලෙහාට අරන් යන්න මේ විදිහට අපිට ස්ක්‍රෝල් වීල් එක පාවිච්චි කරලා උඩට පල්ලෙහාට අරගෙන යන්න පුළුවන්. හරි. ඊළඟට ලියා ගන්නකො. වත්මන් මූසික මෙන්න මේක. වත්මන් මූසික ඒ කියන්නේ ඔප්ටිකල් මවුස්. පරන්න ඇතුළේ ඔප්ටිකල් මවුස්. ප්‍රකාශ තාක්ෂණය අනුව නිපදවා තිබේ. ප්‍රකාශ තාක්ෂණය අනුව නිපදවා තිබේ. වත්මන් මූසික ප්‍රකාශ තාක්ෂණය අනුව නිපදවා තිබේ. ඒතර ටික මම දීලා තියෙනවා ඒ මවුස් జాතිවල වල පරණ මූසිකවල තිබුණේ ඉස්සර කාලේ මවුස් වල පාවිච්චි කරපු ගෝලය වෙනුවට ඇත්තේ LED එකකින්. ඒතර අපි මේ දැන් භාවිතා කරන මවුස් වල තියෙන්නේ LED ලයිට් එකක්. මෙන්න මේ වගේ මවුස් අපි දැකලා තියෙනවා නේද? චලනය කිරීමේදී එහි ඇතිවන පරාවර්තන වෙනස. මෙයා හඳුනගන්නේ මේ ආලෝකයේ පරාවර්තන වෙනස හඳුනගෙන තමයි යන්නේ කොයි පැත්තටද කියලා හඳුනගන්නේ. ඒ අනුව තමයි මවුස් පොයින්ටර් එක එහෙට මෙහෙට අරගෙන යන්නේ. pointing devices කියලා අපි කියනවා මේවට. ස්ථානීය උපාංග. මෙන්න මේක highlight කරගන්න. ස්ථානීය උපාංග. එමත් නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා pointing devices. හරි. ඕක තමයි අපි mouse ගැන දැනගන්න ඕනේ. mouse එක ගැන ලියාගත්තු එකේ අපි වීඩියෝ එකක් පෙන්නලම ඉවර වෙලා නවත්තමු නේද? විනාඩි 2ක 3ක වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලලා ඉවරලා ක්ලාස් එක නවත්ත. දැන් එනම් මෙන්න මේක බලන්න. මේ වීඩියෝ එකේ පෙන්නන එක ඔයාලා නිකන් රිෆ්‍රෙෂ් කරන්න වගේ මම පෙන්නන්නේ මේවා අමතර දැනුම වැඩි යමක් උදෙසා තමයි මේ දේවල් වලට පෙන්වන්නේ. හැම වීඩියෝ එකක්ම හරි. සමහර ඒවා අවශ්‍ය කරන විෂය දැනුම වලට ලබා දෙන්නේ. ඒ වගේම සමහර ඒවා පොඩ්ඩක් මහන්සි නිවෙන්න වගේ තමයි පෙන්වන්නේ. හරි. මෙන්න මේ වගේ මවුස් එකක් තමයි ඒ දවස්වල මුලින්ම හදලා තින්නේ. ලී පෙට්ටියක් තියෙන The mouse was a එකම small එක රතු wooden පාට box බටන් එකක් with තියෙන. a red button. මෙතන This wooden box had a wire attached behind Shooty it wire එකක් that looked තියෙන. like a mouse's tail. And that is ඊට පස්සේ මෙන්න මේ වගේ රෝද දෙකක් තියෙනවා. වලට පේනවා ඇති මෙන්න මෙතන එක රෝදයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තව රෝදයක් තියෙනවා. ඒ කියන්නේ මෙයාව අපිට දැන් අපි මවුස් එක හතර වටේ කරකවනවා වගේ ඒ දවස්වල මේ මවුස් එක අරගෙන යන්න බෑ. මේ අතටයි විතරයි අරගෙන යන්න. ඒ කියන්නේ සීරස්ස සහ තිරස්ස විතරයි අරගෙන යන්න පුළුවන්. අවශ්‍ය වුණොත් මවුස් එක ඇල කරලා මෙහිම අරන් යන්න පුළුවන්කම තිබිලා තියෙනවා නේ. අපිට දැනට තියෙන මවුස් එක වගේ රවුකට අරන් යන්න බෑ මෙයාව. හරි. why it was මවුස් කියන එකට නම හම්බෙලා තියෙන්නේ ඇත්තටම මෙයා මවුස් කෙනෙක් වගේම නිසා. මවුස් කියන්නේ කාටද? මීයටනේ. named mouse. The mouse was invented by an American scientist. මෙන්න මෙයා තමයි මේ සීයා තමයි මවුස් එක හොයාගෙන තියෙන්නේ. ඩග්ලස් එන්ගල්බාට්. දැන් බුද්ධිමත් ළමයි නම් ඔන්න කොහේ හරි කොනක ලියා ගන්නවා මේවා මවුස් එක හොයාගත්තේ මෙන්න මෙයා කියලා. හරි. අමතර දැනුම. Douglas Engelbart. Later, Douglas like a mouse's Engelbart. tail. ඩග්ලස් එන්ගල්බාට්. Mouse. We can click, මවුස් එක අපිට පුළුවන් Double click. එක ක්ලික් කරන්න, Scroll. ක්ලික් and drag කරන්න පුළුවන්. select, ස්ක්‍රෝල් කරන්න පුළුවන්. ක්ලික් Right කරගෙන click. සිලෙක්ට් කරන්න පුළුවන්. රයිට් ක්ලික් කරන්න පුළුවන්. drag with the aid of a mouse. There are වැඩ three ගොඩක් types of කරගන්න පුළුවන්. mouse.
mechanical mouse. ඉස්සරම භාවිතා කරපු mechanical mouse එක තමයි මේක. මම අර කිව්වේ mouse එකට බෝලයක් තිබ්බයි කියලා. 2 years back, මේ තියෙන්නේ the ඒක. mouse had a rubber or metal ball fixed to its base. The mouse had to be moved in the direction we wanted to move the cursor. The rollers beside the rubber ball inside the mouse would මෙන්න define තියෙන්නේ the mouse එක direction of the ඇතුලේ. cursor. This mouse needed ඒ mouse එකට mouse pad එකක් ඕන. මොකද දූවිලි තියෙන මතු පිටක එහෙම වැඩ කරොත් එහෙම අර rubber ball අඳ කොහෙටද හරියට කරගෙන කියලා අඳුන ගන්න බැරුව යනවා. එතකොට cursor එක එහෙම යනවා. සමහර විට යන්නේ නැහැ කොහෙවත්. ඒ වගේ ගැටලු තිබුණා. කාලයක් පාවිච්චි කරපුවාම මේකේ දූවිලි බැඳෙනවා. ඉතින් අර බෝලේ ගලවලා සුද්ධ කරලා ආපහු දාන්න ඕනේ. ඔය වගේ ගැටලු තිබ්බා මේ mouse එක the භාවිතා mouse කරලා. pad. It would get affected by dust adversely, which caused obstruction in working. Automechanical mouse. This mouse was similar to the mechanical mouse to a large extent. In this mouse, optical sensor rollers were used instead of mechanical sensor rollers. This type of mouse too requires a mouse pad. Optical mouse. ඊට පස්සේ තමයි optical mouse එක ආවේ. laser mouse එක කියලා අපි හඳුන්වන එක ඇත්තටම බලය අඩු කරපු laser එකක්. එහෙම නැත්නම් LED එකක් තමයි මේකට භාවිතා කරලා තියෙන්නේ. LED light එකක්. මේ light එක පරාවර්තනය වෙන විදිහට අනුව තමයි In this mouse, cursor එක එළියට laser අරගෙන rays යන්නේ. define the direction of the mouse. This type of mouse does not මෙයාට require ඇත්තටම a mouse mouse pad pad. එකක් ඕනේ නැහැ. සමතල මතු Today, පිටක් the තිබ්බම optical ප්‍රමාණවත්. mouse is most popularly used in the world. A mouse is connected to the CPU through 3 types of ports. Serial mouse. ඉස්සර තිබ්බ mouse serial port කියලා port එකකින් තමයි පුතේ connect කරේ. මෙන්න මේ තියෙන්නේ serial port එක. ඉස්සර තිබ්බ mouse වලට තිබ්බේ මේ port එක. දැන් අපිට නම් දෙන්නේ USB port එකනේ. මුල්ම කාලේ ආවේ මේ port එක. අපි ports ඉගෙන ගන්නවා මේ පාඩමේ අන්තිමට. Mouse, PS2, ඊට පස්සේ PS2 කියන ports වර්ගයත් එක්ක සම්බන්ධ කරලා ආවා mouse. මෙන්න මේ වර්ගයේ කොළ පාටින් වගේ කම්පියුටර් එකක් තියෙනවා නම් සමහර විට ඇති පිටිපස්සේ දැකලත් ඇති. ඉස්සරහට මම පෙන්නන්නම්. අපි පොඩි සෙෂන් එකක් කරනවා කම්පියුටර් එකක් සම්පූර්ණම ගලවනවා. හැම කෑල්ලක්ම ඇනෙන් ඇනේ ගලවලා හැම පාර්ට් එකක්ම හැම පෝට් එකක්ම ගලවලා ආපහු ඔක්කොම assemble කරන එකක් පෙන්නනවා. මම ඒක වීඩියෝ එකක් දාන්නම්. ඔයාලා හැමෝටම බලන්න. දැම්ම නෙමෙයි තව ටික කාලෙකින් දාන්නම්. එතකොට ඔන්න ඒකිනුත් බලා ගන්න පුළුවන්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ PS2 කියන port වර්ගයෙන් තමයි ඊළඟට mouse ආවේ. USB. අන්තිමට Now, USB port nowadays, වලින් තමයි mouse ආවේ. mouse without cables. දැන් කිසිම port එකක් සම්බන්ධ නොකර cable එකක් නැති wireless mouse හදලා තියෙනවා. Bluetooth වලින් වැඩ Or කරනවා. cordless mouse are also available in the market. හරි. එහෙනම් අද session එක අපි අද දවසට ඉවර කරනවා. හරි. 9 වසරට ලියන්න නැහැ. ඉතින් 10 වසරට විතරයි ටියුට් එක තියෙන්නේ. 9 වසරට ඕනේ නම් කියලා මට ගෙන්න ගන්න පුළුවන්. කමක් නැහැ. ඔයාලට පුතේ ඔබ 10 වසරෙන් හම්බ වෙනවා. ඔයාලට තකව කරනවා. හරි. කැමති නම් ඔය ඉන්න ගමන් ලියාගන්න. ලියන්න නැත්නම් ගැටලුවක් නැහැ. හරි. එහෙනම් අද අපි නවත්තමු. ආයෙත් ඊළඟ දවසේ ඊළඟ ඉරිදා මේ වෙලාවටම 10 වසරේ පන්ති තියෙනවා. හරි. එහෙනම් ආයුබෝවන් හැමෝටම. ආයුබෝවන් සර්.